හැමෝටම ආයිබෝවන් කියලා කියන අපි ගන්නවා. අපි ගොඩක් දවසකින් අපේ ආවේ ගොඩක් දවසකින් නෑ. ඇත්තටම මේ ඉරිදා තියන්න තිබ්බ එක තියන්න බැරි වුණා. ආයි මම මේක යන්නේ මේ ඒ වගේ තියන්න බැරි වුණොත් එක දවසක උදේවරුක තියන්න බැරි වුණොත් හවස රෑ 7-9 කියනවා. හදිසියෙම බැරි වුණොත් හවස 7-9 කියලා කියන්නේ රෑ 7-9 අතර පැය දෙක ඇතුළත ඒ ක්ලාස් එක ඒ අදාළ ක්ලාස් එක අපි තියමු. හදිසි අසනීපයක් වුණොත් නම් නෙවෙයි. මොකක් හරි ඔය යන්නේ හැම මේ මොකක් හරි වෙනත් උවමනාවකට සමහර දවස්වලට ක්ලාස් කරන්න බැරි වෙනවා. අපේ අවශ්‍යතාවය හින්දා. එහෙම වුණොත් රෑ තමයි තියන්න වෙන්නේ. හරිද? අපි බලමු අද අලුත් පාඩමක් මේක ලේසි පාඩමක්. මේක ඉක්මනට අපිට කරගෙන ඉක්මනට කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඉස්කෝලේ නම් පීරියඩ් 20ක් වගේ තියෙන මේ පොඩි පාඩමක්. ඒක ඉක්මනටම කරන්න ඉක්මනටම කියලා කියන්නේ අදාළ තියරි කොටස් ටික කරලා ගණන් ටික කරා නම් හොඳටම ඇති. හරි? ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය. බලමු මොකද මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය කියන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ විශ්වය අපි සැලකුවොත් එහෙම අපේ විශ්වය සැලකුවොත් විශ්ව පදාර්ථ වලින් යුක්තයි. විශ්වයේ ප්‍රධාන බල තියෙනවා 4ක් තියෙනවා. ප්‍රධාන විශ්වයේ පවතින බල සැලකුවොත් ප්‍රධාන බල 4යි. එක බලයක් තමයි ওই ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ. ගුරුත්වාකර්ෂණ බලය. දෙවන බල විශේෂය තමයි ස්ථිති විද්‍යුත් බල. ස්ථිති විද්‍යුත් බල. තුන්වන බල විශේෂය ගුරුත්වාකර්ෂණ බල, ස්ථිති විද්‍යුත් බල. තුන්වන බල විශේෂය තමයි ප්‍රබල න්‍යෂ්ටික බල. ඊළඟට හතරවෙනි එක තමයි දුර්වල බල. විශ්වයේ ප්‍රධාන බල හතරකින් හැදිලා තියෙනවා. එකක් ගුරුත්වාකර්ෂණ බල. ඊට පස්සේ ස්ථිති විද්‍යුත් බල. ඊට පස්සේ ප්‍රබල න්‍යෂ්ටික බල. අනිත් එක තමයි මේ දුර්වල බල. ওই දුර්වල බල වලට අපි කියලා කියනවා වැන්ඩ වල් බල කියලා. ඒවා කෙමිස්ට්‍රි වලදී හැම කරනවා. වැන්ඩ වල් බල. ඔය හයිඩ්‍රජන් අතර ඇති වෙන්නේ ඉතා දුර්වල වැන්ඩ වල් බල ඇති වෙන්නේ. ගුරුත්වාකර්ෂණ බලය ඇති වෙන්නේ ස්කන්ධ අතර. ස්කන්ධ අතර ඇති වෙනවා ගුරුත්වාකර්ෂණ බල. ස්ථිති විද්‍යුත් බලය ඇති වෙන්නේ ආරෝපණ අතර. ආරෝපණ අතර ඇති වෙන්නේ ස්ථිති විද්‍යුත් බල. න්‍යෂ්ටික බල මේ න්‍යෂ්ටික බලය ඇති වෙන්නේ පරමාණුවේ අභ්‍යන්තරයේ තියෙනවා. ඔයගොල්ලෝ දන්නා මේ කෙමිස්ට්‍රි වලදී කරලා ඇති අභ්‍යන්තරයේ තියෙනවා මේ පරමාණුක න්‍යෂ්ටිය. පරමාණුක න්‍යෂ්ටියේ තියෙන මැද ඊට පස්සේ ඒවට ගමන් කරන ඉලෙක්ට්‍රෝන වලින් තමයි පදාර්ථය සමන්විත වෙන්නේ. එතකොට මේකේ තියෙනවා ධනාරෝපිත ප්‍රෝටෝන. ওই ධනාරෝපිත ප්‍රෝටෝන අපි සැලකුවොත් එහෙම මේවා සජාතීය ආරෝපණ. ඔය සජාතීය ආරෝපණ අතර ඇති කරන ඉතා ප්‍රබල විකර්ෂණ බල. ආරෝපණ අපි දන්නා සජාතීය ආරෝපණ අතර ප්‍රබල විකර්ෂණ බල ඇති කරන මේ විකර්ෂණ බල අභිබවා යන ප්‍රබල මේ ආකර්ෂණ බල තියෙන්න ඕනේ. නැත්නම් න්‍යෂ්ටිය පුපුරනවා. න්‍යෂ්ටිය පුපුරනවා. ඒකට පදාර්ථයක් තියෙන්න බෑ. ඒ නිසා මේ ධන ආරෝපණ අතර පවතින ස්ථිති විද්‍යුත් බල ඉක්මවා ගිය ප්‍රබල න්‍යෂ්ටික ආකර්ෂණ බල තියෙන න්‍යෂ්ටියේ තියෙන මේ ප්‍රෝටෝන අතර. ඊට පස්සේ ඊට දුර්වල බල තියෙන අපි ඒවට කියලා කියන වැන්ඩවල් බල. වැන්ඩවල් බල කියලා කියන්නේ ඔය හයිඩ්‍රජන් බන්ධන හයිඩ්‍රජන් අතර ඇතිවන බල දුර්වල වැන්ඩවල් බල වෙනවා නේද? මට නම් ඔයගොල්ලෝ කෙමිස්ට්‍රි වලදී කරලා තියෙනවා. මේවා අපි මේවා ගැන අපි විස්තර කරන්නේ හරි. එතකොට ඔය ප්‍රබල බල හතරකින් තමයි
මේ විශ්වයේ පවතින බල සැලකුවොත් ওই බල හතරෙන් තමයි හැදිලා තියෙන්නේ. ගුරුත්වාකර්ෂණ බල, ස්ථිර විද්‍යුත් බල, න්‍යෂ්ටික බල, දුර්වල බල, අණ්ඩවල් බල. ඉතින් ඕකේ අපි අද කතා කරන්නේ මේ ගුරුත්වාකර්ෂණ බල සම්බන්ධව. බලමු මොනවද මේ ගුරුත්වාකර්ෂණ බල කියන්නේ කියලා. දැන් අපි මේ අපේ විශ්වයේ පවතින්නේ ස්කන්ධ දෙකක් කියලා අපි සැලකමු. ස්කන්ධ දෙකයි තියෙන්නේ. දැන් අපි දන්නවා අපේ පරිසරය ගත්තන් පස්සේ පරිසරය තුල පදාර්ථයන් වස්තුන් ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් මම ගත්තන් පස්සේ මම මෙතන ඉන්නවා. මම ඉන්න ස්ථානේ විවිධ වස්තුන් තියෙනවා. මම ඉන්නවා. ඊට පස්සේ ඉස්සරහින් කැමරාව තියෙනවා. ඊට පස්සේ තියෙන බෝඩ් එක. ඊට එහා පැත්තේ මේ මම ක්ලාස් එකේ කරන්නේ. එතකොට ඩිස් බංකු තියෙනවා වටපිට. ඉතින් මේ එක් අංශු එක් වස්තු අතර ක්‍රියා කරන අන්‍යෝන්‍ය ආකර්ෂණ බල. දැන් මම ගත්තන් පස්සේ මම මෙතන හිටගෙන ඉන්නවා. මේ බෝඩ් එක බලනවා මාව එයා දිහාට ඇද ගන්න. බෝඩ් එක බලනවා මාව එයා දිහාට ඇද ගන්න. එතකොට මම හැදිලා තියෙන යම්කිසි පදාර්ථ වලින් මගේ හැදිලා තියෙන පදාර්ථ වල බෝඩ් එක මන් දිහාට ඇද ගන්න. කැමරාව ගත්තන් පස්සේ කැමරාවේ තියෙන පදාර්ථයේ තියෙන අංශු බලනවා මගේ ඇගේ තියෙන අංශුන් ඇද ගන්න. මගේ තියෙන පදාර්ථයේ තියෙන අංශුන් බලනවා කැමරාව ඇද ගන්න. එතකොට කැමරාව බලන්නේ මාව ඇද ගන්න. එතකොට අපි ඔක්කොම අපේ අවට තියෙන සෑම වස්තුවක්ම හැම වස්තුවක්ම බලනවා එකිනෙකා ඇද ගන්න. එහෙමනම් අපි ඕගොල්ලෝ හිතන්න ඕනේ අපි මේ පදාර්ථය ගත්තන් පස්සේ වෙන වශයෙන් තියෙන මම මෙතන ඉන්නවා බෝඩ් එක පිටිපස්සෙන් තියෙන. නමුත් මම බෝඩ් එක දිහාට ඇදිලා ඉන්නෙත් නෑ. බෝඩ් එක මගේ දිහාට ඇදිලා ඉන්නෙත් නෑ කාණ්ඩම වගේ. හරි. ඒ අපේ අර මං කියවර ආකර්ෂණ බල කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණ බල. ඉතින් මේ ගුරුත්වාකර්ෂණ බල නිසා අපි ඇලෙන්නේ නැහැ. එහෙම නැත්නම් මෙහෙම වුණොත් එහෙමනම් මේ වෙන්න ඕනේ නැහැ. මගේ දිහාට කැමරාව වෙන්න ඕනේ නැහැ. කැමරාව ඇවිල්ලා ඇලෙන්න ඕනේ, බෝඩ් එක ඇලෙන්න ඕනේ, වටේ තියෙන කොළ අරම මේව ඇදිලා ඉන්න ඕනේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ගුරුත්වාකර්ෂණ බල වලට වඩා ප්‍රබලයි ඝර්ෂණ බල. හරි ඝර්ෂණ බල ප්‍රබලයි ගුරුත්වාකර්ෂණ බල වලට වඩා. ඒ නිසා මගේ දිහාට ඇදිලා ඉන්නවත් අර ඝර්ෂණ බල වලින් ඒක වළක්වනවා. ඒක කුඩා බල විශේෂයක් තමයි ගුරුත්වාකර්ෂණ බල කියලා කියන්නේ. අපි අවට තියෙන වස්තුන් මගෙන් ඇති කරන ගුරුත්වාකර්ෂණ බල ඉතා කුඩායි. ඒ නිසා ඒ දිහාට ඇදිලා යන්නේ නැහැ. ඊට වඩා ප්‍රබල වෙනවා ඝර්ෂණ බල. ඒ නිසා අපි එකිනෙකා දිහාට ඇදිලා යන්නේ නැහැ. ඒ නිසා මේ ඕනෑම වස්තුවක් අපි සැලකුවොත් එහෙම ඒ වස්තුව අතර ක්‍රියා කරනවා අන්‍යෝන්‍ය ආකර්ෂණ බල. දැන් ඔය මේ සංකල්පය මේ අදහස මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ නිව්ටන් විසින්. හරි අයිසැක් නිව්ටන් තමයි මේ ගුරුත්වාකර්ෂණ බල පිළිබඳව මුලින්ම ලෝකෙට හඳුන්වලා දුන්නේ. කියලා කියන්නේ එයා තමයි මුලින්ම හොයාගත්තේ මේක. ඔයගොල්ලෝ දන්නා ඒක අර ප්‍රබල මේ සිදුවීමක්. මොකද අයිසැක් නිව්ටන් දවසක් ගහක් යට වාඩි වෙලා ඉන්නකොට එයා ඇපල් ගහක් යට වාඩි වෙලා හිටියේ. ඇපල් ගහේ තිබ්බ ගෙඩියක් පොළොවට වැටුණා. එයා කල්පනා කරා එයි මේ ඇපල් ගහෙන් ගෙඩිය වැටුනේ කියලා. හරි ඇපල් ගහෙන් ගෙඩිය වැටෙන්න හේතුව මොකක්ද කියලා බලනකොට එයා තමයි උපකල්පනය කරේ පොළව සැලකුවොත් එහෙම පොළව විසින් අර ඉහළ තියෙන ඇපල් ගෙඩිය නටුවෙන් ගිලිහෙනකොට ඒ නටුවේ ගිලිහෙනකොට පොළව දිහාට ඇති කරන ආකර්ෂණ බලයක්. ඒ ආකර්ෂණ බලය නිසා ඇපල් ගෙඩිය පොළවට වැටෙනවා කියලා එයා හිතුවා. ඒ වගේම ඇපල් ගෙඩිය විසින් පොළව මතත් ඇති කරනවා බලයක්. ඒ හා සමාන බලයක් ඇති කරනවා. නමුත් පොළවට ඉස්සිලා ගිහිල්ලා ඇපල් ගෙඩිය ඇලෙන්න බෑ. පොළව අතිවිශාල ස්කන්ධයක්. ඒ නිසා ඇපල් ගෙඩිය තමයි ඇවිල්ලා පොළවේ ඇවිල්ලා වැටෙන්නේ. මේක මෙයා නියමයක් මගෙන් ඉදිරිපත් කරා. මේ එකිනෙක වස්තුන් අතර ඇති කරන මේ අන්‍යෝන්‍ය ආකර්ෂණ බල සම්බන්ධව මේ නිව්ටන් විසින් නියමයක් හැටියට ඉදිරිපත් කරා. ඒ නියමය අපි හඳුන්වනවා නිව්ටන්ගේ සර්වත්‍ර නියමය කියලා. සර්වත්‍ර නියමය. ඒකෙන් කියවෙන්නේ මේකයි. අපි හිතමු විශ්වයේ තියෙනවා කියලා ස්කන්ධ දෙකක්. මම ගන්න ස්කන්ධ දෙකක්.
එකක් m1 කියලා ස්කන්ධයක් අනිත් එක මම ගන්නවා සිම්පල් m2 කියලා. m1 m2 මේ දෙන්න ඉන්නේ සිම්පල් ආර්ධුරකේ. මේ දෙන්න ඉන්නේ සිම්පල් ආර්ධුරකේ. m1 ස්කන්ධය බලනවා m1 කියන ස්කන්ධය Taman දිහාවට ඇද ගන්න. මෙයා බලනවා මේ පැත්තට ඇද ගන්න. m1 ස්කන්ධය බලනවා m2 මෙහාට ඇද ගන්න. m2 ස්කන්ධය බලනවා m1 මේ පැත්තට අනිත් පැත්තට ඇද ගන්න. මේ ක්‍රියා කරන බල දෙක මේ බල සමානයි. මෙයා බලනවා මෙයාව මෙහාට ඇද ගන්න. මෙයා බලනවා මේ පැත්තට මේ m2 බලනවා m1 Taman දිහාට ආකර්ෂණය කරගන්න. මේ බලය මේ දෙන්න අතර ක්‍රියා කරන මේ අන්‍යෝන්‍ය ආකර්ෂණ බලය ඒ වස්තු වල ස්කන්ධ වලට අනුලෝමව සමානුපාතික වෙනවා. මේ F කියන එක සමානුපාතික වෙනවා m1කට. ඒ වගේම F කියන එක සමානුපාතික වෙනවා m2කට. මේ ආකර්ෂණ බලය සමානුපාතික වෙනවා m1 ස්කන්ධයට. ඒ වගේම F සමානුපාතිකයි m2කට. ඒ කියලා කියන්නේ m1 වස්තුව හරි m2 වස්තුව හරි මේ වස්තු දෙකම ඉතා විශාල නම් F කියන එක වඩා විශාල වෙනවා. මේ වස්තුන් අතර වස්තුන් වල ස්කන්ධ ඉතා කුඩා වුණොත් F වලගේ කුඩායි. ඒ නිසා තමයි මේ අනුලෝමව සමානුපාතික වෙන්නේ. F අනුලෝමව සමානුපාතිකයි m1කට F අනුලෝමව සමානුපාතිකයි m2කට. ඒ වගේම මේ දෙන්න අතර ක්‍රියා කරන මේ බලය මේ F කියන බලය සමානුපාතික වෙනවා දුරේ වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. දුරේ වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. d අඩු වෙනකොට d කියලා කියන්නේ sorry මෙතන d නෙමෙයි මම ගත්තේ r කියලා. r අඩු වෙනකොට f වල අගය වැඩි. r වල අගය අඩු වෙනකොට f වල අගය වැඩි වෙනවා. මේ වස්තුන් දෙක මෙහෙම ලං කරනකොට ඒ දෙන්න අතර ඇතිවන ආකර්ෂණ බලය ඊටා විශාල අගයක් ගන්නවා. ඒ සමානුපාතිකයි එකයට r වර්ගයට. මේ දෙන්නගේ අතර දුර වැඩි කරනකොට r වැඩි කරනකොට f වල අගය අඩු අගයක් ගන්නවා. මෙහෙම තිබ්බ වස්තුන් දෙක ඉස්සරෙලා මෙහෙම තිබුණා නම් m1 m2 කියන වස්තුන් දෙක ඒ දෙන්න අතර ක්‍රියා කරන ආකර්ෂණ බලය ඊටා විශාලයි. අපි මෙහෙම ඈත් කළොත් එහෙම පුරාක් ඈත් කළොත් එහෙම ඒ දෙන්න අතර තියෙන ආකර්ෂණ බලය අඩු වෙනවා. හරි ගොඩාක් අඩු වෙනවා. දුර දෙගුණයක් කළොත් ආකර්ෂණ බලය 4න් එකක් වෙනවා. දුර 3 ගුණයක් කළොත් ඒ දෙන්න අතර ආකර්ෂණ බලය 9න් එකක් වෙනවා. හරි දුර වැඩි කරන්න ආකර්ෂණ බලය අඩු වෙනවා. දුර අඩු කරනකොට ආකර්ෂණ බලය වැඩි වෙනවා. එම නිසා මේ F කියන එක ගුරුත්වාකර්ෂණ බලය වස්තුන් දෙකක් අතර ක්‍රියා කරන මේ ගුරුත්වාකර්ෂණ බලය වස්තු වල විශාලත්ව වලට අනුලෝමවත් දුරේ වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. ඉතින් මේ සම්බන්ධතාවයන් තුනම අපිට එකට එකතු කරලා අපිට මේ විදිහට ලියන්න පුළුවන් F කියන එක සමානුපාතිකයි m1 m2 බෙදීම r වර්ගය කියලා. F කියන එක සමානුපාතිකයි m1 m2 බෙදීම r වර්ගය. එතන තියෙන සමානුපාතික ලකුණ. ඔය සමානුපාතික ලකුණ අපිට අයින් කරන්න පුළුවන්. කියලා අපිට ලියන්න පුළුවන් F සමානයි g වරක්. ඔය සමානුපාතික ලකුණට සමානුපාතික නියතය අපි දක්වන්නේ g කියලා. g වරක් m1 m2 බෙදීම r වර්ගය. F සමානයි g වරක් m1 m2 බෙදීම r වර්ගය වෙනවා. ඕකේ g කියලා කියන්නේ නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය. m1 කියලා m1 හා m2 කියලා කියන්නේ වස්තුන් වල ස්කන්ධ. r කියලා කියන්නේ ඒ දෙක අතර දුර. එතකොට g වලට තියෙන නිශ්චිත අගය. ඔය g වල අගය සමාන වෙනවා 6.67 මේක අගයක් වෙන ඔක විභාගෙදී නම් දෙනවා 6.67 වැඩි කිරීම 10 ඍණ 11 nm වර්ගය kg ඍණ 2. මේක තමයි ඒකකයේ වෙන්නේ. මේක ඕන නම් ඒකකයේ අපිට ගන්න පුළුවන් g වල ඒකකයේ සමානයි f වරක් r වර්ගයේ බෙදීම m1 m2 නෙන්නේ. එතකොට F කියලා කියන්නේ නිව්ටන්. එතන එනවා වර්ග මීටර. m1 වැඩි කිරීම m2 කියලා කියන්නේ කිලෝග්‍රෑම් වැඩි කිරීම කිලෝග්‍රෑම්. එතකොට kg වර්ග වෙනවා යටට ඒක උඩට එනකොට kg ඍණ 2 වෙනවා. එතකොට එනවා nm වර්ගය kg ඍණ 2.
හරිනේ ඔන්න ඔය විදිහට ඕනෑම වස්තුන් දෙකක් අතර ක්‍රියා කරන මේ ගුරුත්වාකර්ෂණ බලය සමානයි g වරක් m1 m2 බෙදීම අවරාගය. මේක කටපාඩමේ මතක තියෙන්න ඕනේ. නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය. බොහෝ වෙලාවට ඔයගොල්ලන්ගේ විභාගයට આવොත් රචනා ප්‍රශ්නයක් එන්නේ අනිවාර්යයෙන්ම ලකුණු 30ක ප්‍රශ්නයක්. ඒ නිසා මේකේ අපේ තියරි කොටස් ටික ගොඩක් නැහැ. සමීකරණ කීපයයි තියෙන්නේ. මේ සමීකරණ කීපේ පාවිච්චි කරලා අපිට පුළුවන් ගාඩක් හදාගන්න. අපි මේ හිතේ මේ සැරේ කියලා හිතන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර සම්බන්ධ මේ සැරේ ආවේ නැත්නම් අනිවාර්යයෙන්ම ලබන සැරේ එනවා රචනා ප්‍රශ්නයක් ලෙස. හරි. අපි ඔක සටහන් කරගමු. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර. ඒක ලියා ගන්න නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය. न्यूटनගේ ගුරුත්වාකර්ෂණ නියමය. न्यूटनගේ ගුරුත්වාකර්ෂණ නියමය. न्यूटनගේ ගුරුත්වාකර්ෂණ නියමය. ඒ යටතේ ලියාගන්න විශ්වයේ ඇති විශ්වයේ ඇති එක් පදාර්ථ අංශුවක් මගින් විශ්වයේ ඇති එක් පදාර්ථ අංශුවක් මගින් විශ්වයේ ඇති එක් පදාර්ථ අංශුවක් මගින් වෙනත් පදාර්ථ අංශුවක් ආකර්ෂණය කරන අතර විශ්වයේ ඇති එක් පදාර්ථ අංශුවක් මගින් වෙනත් පදාර්ථ අංශුවක් ආකර්ෂණය කරන අතර වෙනත් පදාර්ථ අංශුවක් ආකර්ෂණය කරන අතර එම ආකර්ෂණ බලය ස්කන්ධවල ගුණිතයට අනුලෝමව සමානුපාතික වන අතර ස්කන්ධවල ගුණිතයට අනුලෝමව සමානුපාතික වන අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. දුරෙහි වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. අපි එකට පොඩි රූප සටහනක් අදගමු. මේ ස්කන්ධ දෙක ගන්න එකක් m1 අනිත් එක ගන්න m2 කියලා. කළා මේ දෙක අතර බල දෙක ගන්න f කියලා. මේ දෙන්න අතර දුර ප්‍රමාණය සිම්පල් r කියලා ගන්න. එතකොට f කියන එක සමානුපාතිකයි m1කට. ඒ වගේම f කියන එක සමානුපාතිකයි m2කට. ඒ වගේම f කියන එක සමානුපාතිකයි 1ට r වර්ගයට. f කියන එක සමානුපාතිකයි m1කට, f කියන එක සමානුපාතිකයි m2කට, ඒ වගේම f කියන එක සමානුපාතිකයි 1ට r වර්ගයට. එම නිසා f සමානුපාතිකයි m1 m2 බෙදීම r වර්ගයට. එලා අපිට ලියන්න පුළුවන් f සමානයි g වරක් m1 m2 බෙදීම r වර්ගය. එලා ඒක කොටු කරගන්න. එලා g කියන එක ලියන්න g කියලා කියන්නේ නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය. සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය. ජීවල අගේ සමාන වෙනවා 6.67 වැඩි කිරීම 10 ඍණ 11 nm වර්ගය kg ඍණ 2.
ඔක සටහන් කර ගන්න මේක තමයි සංඛ්‍යාත්මක අගය. සමාන ජීවරක් m1 m2 බෙදීම r වර්ගය වෙනවා. මේක සටහන් කරගන්න. ලියාගත්තද දන්නේ නැහැ නේද? ලියාගන්න ඇති ටික වෙලාවක් තිබුණානේ. දැන් මේ ග්‍රහ වස්තුන්ගේ කියලා කියන්නේ නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය තමයි ග්‍රහ වස්තුන්ගේ චලිතය සම්බන්ධව විවිධ මත පළ කරන්නේ. අපි සාමාන්‍යයෙන් විශ්වයේ පවතින ග්‍රහ වස්තුන් සම්බන්ධව අපට පරීක්ෂණ කරන්න බෑ. අපිට ලැබ් එකේ කරන පරීක්ෂණ වගේ අපිට ඔය ග්‍රහ වස්තුන් වල අභ්‍යවකාශයේ තියෙන ග්‍රහ වස්තුන් වල චලිතය, කෝණික ප්‍රවේගය, ඒවැයේ ආවර්ත කාලය එහෙම අපිට මේ මැනලා කිරලා අපිට ගන්න බෑ කියලා කියන්නේ අපිට සූර්යාගේ ස්කන්ධය කොච්චරද කියලා අහුවොත් එහෙම අපිට කිරන්න බෑ. එතකොට ඒ වගේම තමයි ග්‍රහ වස්තුක ප්‍රවේගය අපිට හොයන්න කිව්වොත් අපිට හොයන්න බෑ. ඉතින් මේවා හොයන්න වෙන්නේ ගණිත කර්ම පාවිච්චි කරලා. නියම පාවිච්චි කරලා තමයි අපි ඒව ගන්න. එතකොට අපි බොහෝ වෙලාවට ඔය ග්‍රහ වස්තුන් පිළිබඳව අපි චලිතය පිළිබඳව ඒ ග්‍රහ වස්තු වල ආවර්ත කාලය, ඒ වගේම කෝණික ප්‍රවේගය, ඒ වගේම ස්පර්ශීය ප්‍රවේග, පෘථිවියේ ඉඳන් ඒ ග්‍රහ වස්තුන් කොච්චරක දුර ප්‍රමාණවලින්ද තියෙන්නේ කියන එක ගණනය කිරීම සඳහා අපි බොහෝ වෙලාවට යොදාගන්නේ නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය. අපි බලමු මේ නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය පාවිච්චි කරලා යම්කිසි ග්‍රහ වස්තුවක් ඒ කියලා කියන්නේ යම්කිසි වස්තුවක් වටා ග්‍රහ වස්තුවක් වටා චලිත වන උපග්‍රහයේ ගේ ආවර්ත කාලය සහ ඒ ග්‍රහ වස්තුව හා ඒ උපග්‍රහය අතර තියෙන දුර ප්‍රමාණය සම්බන්ධ කරලා සමීකරණයක් ගන්න. දැන් මේ වගේ එකක් අපිට ගත්තාන් පස්සේ අපිට සලකන්න පුළුවන් මේ විදිහට. දැන් අපි ගත්තාන් පස්සේ අපි කියලා කියන්නේ අපි ඉන්නේ පෘථිවිය තුළ. ඒකෝට පෘථිවිය කේන්ද්‍රය කරගෙන වෘත්තාකාර ගමන් මාර්ගයක යෙදෙනවා චන්ද්‍රයා. ඒතකොට චන්ද්‍රයා කියලා කියන්නේ උපග්‍රහය. අපේ පෘථිවියට අදාළ ස්වභාවික උපග්‍රහය තමයි චන්ද්‍රයා කියලා කියන්නේ. ඉතින් වෙනත් ග්‍රහලෝක තියෙනවා. දැන් සෙනසොර බ්‍රහස්පති වගේ ගත්තන් පස්සේ ඒවට තියෙන උපග්‍රහයන් අපි ගත්තන් පස්සේ හඳවල් ගත්තන් පස්සේ ඒවට එකක් නෙවෙයි තියෙන්නේ. බොහෝ තියෙනවා. ගොඩක් තියෙනවා. අපිට දෙන්නේ එකයි. නමුත් අපේ වටේ අපේ පෘථිවිය වටේ කැරකෙන උපග්‍රහයන් අපි සැලකුවොත් එහෙම කෘත්‍රිම උපග්‍රහයන් නම් ඉන්නවා දහස් ගාණක්. කෘත්‍රිම උපග්‍රහයන් කියලා කියන්නේ චන්ද්‍රිකා. පෘථිවිය කේන්ද්‍රය කරගෙන පෘථිවිය වටා ගමන් කරන මේ ස්වභාවික ග්‍රහ වස්තුන් තියෙනවා. ඒවා අපි හඳුන්වන්නේ කෘත්‍රිම චන්ද්‍රිකා කියලා. ඉතින් ওই කෘත්‍රිම චන්ද්‍රිකා වල චලිතයන් හරි එහෙම නැත්නම් ස්වභාවික චන්ද්‍රයාගේ ස්වභාවික තියෙන චන්ද්‍රයාගේ චලිතය සම්බන්ධව ආවර්ත කාලය සහ
කක්ෂී ආරය අපි කියලා කියන කක්ෂී ආරය කියලා දැන් පෘථිවිය සහ චන්ද්‍රය අතර තියෙන දුර ප්‍රමාණය මේ ආරය කරගෙන තමයි චන්ද්‍රය පෘථිවිය වටේ ගමන් කරන්නේ. ඒ අපි කියලා කියන එක කක්ෂී ආරය කියලා. ඒකට කක්ෂී ආරය සම්බන්ධ කරගෙන අපිට පුළුවන් ආවර්ත කාලය සඳහා ප්‍රකාශනයක් ගන්න. එක වටයක් යෑම සඳහා ගතවන කාලය සඳහා අපිට පුළුවන් ප්‍රකාශනයක් ගන්න. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. දැන් මම ගන්නම් ග්‍රහ වස්තුවක්. මේක ග්‍රහ වස්තුවක්. පෘථිවිය වෙන්න පුළුවන්, බ්‍රහස්පති වෙන්න පුළුවන්, ගහරු වෙන්න පුළුවන්. ඕනෑම ග්‍රහ වස්තුවක්. මේ ග්‍රහ වස්තුවේ මම ස්කන්ධය ගන්නවා කැපිටල් M කියලා. හරි කැපිටල් M කියලා ගන්නවා. මේ ග්‍රහ වස්තුවේ කේන්ද්‍රය කරගෙන අරේ සිම්පල් R වන වෘත්තාකාර චලිතයක යෙදෙන ග්‍රහ වස්තුවක් මම සැලකනවා. උපග්‍රහයක් සැලකනවා. උපග්‍රහයක්. හඳ කියලා හිතන්න. හඳ මේ ආව කේන්ද්‍රය කරගෙන පෘථිවිය කේන්ද්‍රය කරගෙන අරේ සිම්පල් R වන වෘත්තාකාර ගමන් මාර්ගයක ගමන් කරනවා. එයාගේ ප්‍රවේගය ඒකාකාරයි. ප්‍රවේගය එන්න වැඩි වෙන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් තමයි පෘථිවිය වටේ ගමන් කරන්නේ. මෙයාගේ වේගය අපි හිතමු සිම්පල් වේගය. මෙයාගේ වේගය සිම්පල් වේගය. මම මේ සලකලා තියෙන්නේ මේ මම මේ ගන්න මෙතන මේ ග්‍රහ වස්තුව තියෙන්නේ මේ A කියන ස්ථානය කියලා. මේ ගම ප්ලැනට් කියලා P කියලා ගමුකෝ නේද? ග්‍රහ වස්තුව. මේක හිතන්නකෝ සූර්යයා හරි මොකක් හරි කියලා. දැන් මෙයාගේ ස්පර්ශීය ප්‍රවේගය වෙන්නේ සිම්පල් v. ස්පර්ශීය ප්‍රවේගය සිම්පල් v. මම මුර්ත චලිතය ගැන කතා කරනකොට මේ විදිහට ස්පර්ශීය ප්‍රවේගය ගන්න එක ගැන කියලා තියෙනවා. අපි කරන්නේ මේ වස්තුවයි මේයි අපි යා කරනවා. යා කරලා ඉවරලා ඒ යා කරන රේඛාවට ලම්බකව තමයි ස්පර්ශීය ප්‍රවේගය තියෙන්නේ. එතකොට මෙයාගේ ප්‍රවේගය v වෙනවා. අරය සිම්පල් r වෙනවා. දැන් මේ වස්තුව ගමන් කරන්නේ. මෙයාගේ ස්කන්ධය මම ගන්නවා සිම්පල් m කියලා. මේ උපග්‍රහයගේ ස්කන්ධය මම ගන්නවා සිම්පල් m කියලා. එතකොට දැන් මේ දෙන්න මේ කැපිටල් M මට සිම්පල් M යන්නේ වෘත්ත චලිතයක. වෘත්ත චලිතයක ගමන් කරනවා නම් අනිවාර්යයෙන්ම කේන්ද්‍රය දිහාවට තියෙන්න ඕනේ කේන්ද්‍රාභිසාරී බලයක්. මේ කේන්ද්‍රාභිසාරී බලය සැපෙන්න යම්කිසි බලයක් තියෙන්න ඕනේ. දැන් මෙයා වෘත්ත චලිතයේ දෙනවා නම් මෙහෙම කේන්ද්‍රය දිහාවට තියෙන්න ඕනේ කේන්ද්‍රාභිසාරී බලයක්. මෙතෙන්ට ගියාම මේ පැත්තට තියෙන්න ඕනේ මේ බලයක්. කේන්ද්‍රාභිසාරී බලයක්. නැත්නම් යාර වෘත්ත චලිතය යෙදෙන්න බෑ. දැන් මෙයාගේ වේගය v නම් කේන්ද්‍රාභිසාරී බලය සමාන වෙනවා mv වර්ගය බෙදීම r. මෙයා වෘත්ත චලිතයේදී කරලා තියෙනවා අපි. හරි? mv වර්ගය බෙදීම r වෙනවා. දැන් කේන්ද්‍රාභිසාරී ත්වරණය කියලා කියන්නේ v වර්ගය බෙදීම r. ඒක m වලින් වැඩි කළොත් කේන්ද්‍රාභිසාරී බලය වෙනවා. ඒකෝ කේන්ද්‍රාභිසාරී බලය ලබා දෙන්න ඕනේ බලයක් තියෙනවා. දැන් මේ බලය දෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය. ඒතකොට මේ දෙන්න අතර ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය. මේ දෙන්න අතර ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය සමාන වෙනවා g වරක් කැපිටල් M සිම්පල් M බෙදීම r වර්ගය. නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයට අනුව මේ දෙන්න අතර ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය සමානයි g වරක් කැපිටල් M සිම්පල් M බෙදීම r වර්ගය. දුරේ වර්ගය. වෘත්ත චලිතයේ සඳහා වෘත්ත චලිතයට මේ කේන්ද්‍රාභිසාරී බලය සමාන වෙන්න ඕනේ. කියලා කියන්නේ කේන්ද්‍රාභිසාරී බලය සැපෙන්නේ ගුරුත්වාකර්ෂණ බලයෙන්. කේන්ද්‍රාභිසාරී බලය සැපෙන්නේ ගුරුත්වාකර්ෂණ බලයෙන්. ඒ නිසා අපිට ලියන්න පුළුවන් කේන්ද්‍රාභිසාරී බලය කියලා කියන්නේ mv වර්ගයේ බෙදීම සිම්පල් r එක සමාන වෙනවා g වරක් කැපිටල් M සිම්පල් M බෙදීම r වර්ගය. කොහොමද එන්නේ අපට? mv වර්ගයේ බෙදීම r සමානයි g වරක් කැපිටල් M සිම්පල් M බෙදීම r වර්ගය වෙනවා. ඔකේ දෙපැත්තෙම සිම්පල් M තියලානේ. ඒ නිසා අපට m to m කැපෙයි. m to m අපිට කපන්න පුළුවන්. අපි හිතුවා මෙයාගේ කෝණික ප්‍රවේගය ඔමෙගා කියලා. මෙයාගේ කෝණික ප්‍රවේගය ඔමෙගා. මෙයාට මෙතන ඉඳන් මේ උපග්‍රහයට
මේ සම්පූර්ණ චලිතයක් ඇති කිරීමට සම්පූර්ණ වටයක් යන ගතවන කාලය අපි හඳුන්වන ආවර්ත කාලය කියලා. අපි ගමු මෙයාගේ ආවර්ත කාලය කැපිටල් T කියලා. එක වටයක් යන ගතවන කාලය කැපිටල් T. හරි. මෙයාගේ කෝණික ප්‍රවේගය ඔමෙගා නම් අපිට ඔමෙගා සඳහා ප්‍රකාශනයක් ලියන්න පුළුවන් v ඇසුරෙන්. නැත්නම් මේක මට මෙහෙම ලියන්නත් පුළුවන් කේන්ද්‍රාභිසාරී බලය සමාන mv වර්ගය බෙදීම r ක ඔය v වෙනුවට දාන්න පුළුවන් r වරක් ඔමෙගා කියලා. කෝණික ප්‍රවේගය ඔමෙගා නම් අපි දන්නා v සමානයි r වරක් ඔමෙගා. හරි. එම නිසා එතන v වර්ගය වෙනුවට ලියනවා r වර්ගය ඔමෙගා වර්ගය කියලා. හරි. මෙතන මම ලියනවා v වර්ගය වෙනුවට r වර්ගය ඔමෙගා වර්ගය කියලා. r වර්ගය ඔමෙගා වර්ගය බෙදීම සිම්පල් r සමානයි gm බෙදීම r වර්ගයට. දැන් බලන්නකො මොනවද කැපෙන්නේ කියලා. මෙතන එක r එකකට මොනවාද මෙතන එක r එකක් කැපිලා යනවා. එතකොට මට ලියන්න පුළුවන් හරස් ගුණිතෙන් ගුණ කරලා මම මෙතෙන් දෙන්නම්. එතන පේන්නේ නැති නිසා r වර්ගයේ r වැඩි මෙතන r වැඩි වෙනවා මෙතන r වලින්. එතකොට එන r ඝණය වරක් ඔමෙගා වර්ගයේ සමානයි gm. r වැඩි කිරීම r වර්ගය කියලා ගන්න r ඝණය වරක් ඔමෙගා වර්ගය සමානයි gm. මේකේ අපිට ඔමෙගා සඳහා ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. ඔමෙගා සමානයි මම මෙතනම ලියන්නම් නැත්නම් පැටලේ හරි ඔමෙගා සමානයි නමුත් ඔමෙගා සමානයි 2π බෙදීම කැපිටල් T. අපි ඒවා භ්‍රමණ චලිතයේදී මුට්ට චලිතයේදී කරලා තියෙනවා. එම නිසා අපිට ලියන්න පුළුවන් r වර්ගය මෙතන r ඝණය වරක් ඔමෙගා වර්ගය. ඔමෙගා වර්ගය කියලා කියන්නේ 4π වර්ගය බෙදීම t වර්ගය. මෙයා වර්ග කරනවා. 4π වර්ගය බෙදීම t වර්ගය. ඒක සමාන වෙනවා gm බෙදීම r. gm කනේ. එන්නේ gm. t වර්ගය උක්ත කළොත් අපිට ලැබෙනවා t වර්ගය සමානයි 4π වර්ගය බෙදීම gm වරක් r ඝණය r ඝණය කියලා අපිට ලැබෙනවා. එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් t වර්ගය කියන එක සමානුපාතිකයි r ඝණය කියලා. t වර්ගය සමානයි 4π වර්ගය බෙදීම gm කියන එක නියතයක්. 4 නියතයක්, phi කියලා කියන්නේ 7න් 22 ඒක නියතයක් වෙනවා. g කියලා කියන්නේ නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය. ඒකත් නියතකයක්. m කියලා කියන්නේ මේ ග්‍රහ වස්තුවේ ස්කන්ධය. ඒකත් නියතයි. දුර වෙනස් වෙන්න පුළුවන්. කක්ෂයේ අරය වෙනස් වෙන්න පුළුවන්. මේ ග්‍රහ වස්තුව මෙහෙන් යන්න පුළුවන්. එහෙම නැත්නම් ලං වෙන්න පුළුවන්. r කියන එක විචල්යක් එනවා. ඒකට r වෙනස් වෙනකොට t වෙනස් වෙනවා. එතකොට මෙතෙන්දී ඔයගොල්ලන්ට පේනවා t වර්ගයේ සමානුපාතික වෙනවා r ඝණයට. මේක අපි හඳුන්වන කෙප්ලර් කියලා විද්‍යාඥයෙක් හිටියා. ගුරුත්වාකර්ෂණය කෙප්ලර්ගේ කාලේ නිව්ටන් හිටියේ නැහැ. ජොහන්ස් කෙප්ලර් කියන එක්කෙනා කලින් හිටියා ටයිකෝ බ්‍රාහේ කියලා විද්‍යාඥයෙක්. ඇත්තරම විද්‍යාඥයෙක් කිව්වට එයා තාරකා විද්‍යාඥයෙක්. එයා කරපු වැඩේ තමන්ගේ මුළු ජීවිත කාලය තුළම ආකාශය දිහා පියවි ඇහෙන් නිරීක්ෂණය කරමින් ග්‍රහ වස්තු වල චලිතය පිළිබඳ විවිධ සොයා ගැනීම එයා පොත්වල සටහන් කරගත්තා. එයා කරපු වැඩේ ග්‍රහ වස්තු වල චලිතය, ඒ කොහොමද ග්‍රහ වස්තු පිහිටන්නේ එක් කාලවල, හරි? එක් කාලවල පිහිටන්නේ කොහොමද? අවකාශයේ මේ එක් කාලවන් එක් වේලාවන් වල ඒ ග්‍රහ වස්තු කොයි තැන්වලද තියෙන්නේ කියන එක එයා ග්‍රහ වස්තු පිළිබඳව පියවි ඇසෙන් නිරීක්ෂණය කරලා ඒ නිරීක්ෂණ පිළිබඳ වාර්තා එයා පොත්වල සටහන් කරා. පොත්වල සටහන් කරලා වෙලා එයා නිරීක්ෂණය කරපු ඒවා එයා සාමාන්‍ය විශ්ලේෂණය කිරීමක් කරේ නැහැ. තමන් එකතු කරගත්තා දත්ත එකතු කරගත්තා දත්ත විශ්ලේෂණය කරේ නැහැ. එයා මුළු ජීවිත කාලයම කරේ අර තමන් නිරීක්ෂණය කරපු දේවල් පොත්වල ලියපු එක. එයාගේ ගෝලයක් හිටියා ජොහන්ස් කෙප්ලර් කියලා. ජොහන්ස් කෙප්ලර් කර වැඩේ මේ තමයි මේ
ටයිකෝ බ්‍රාහේ මැරුණට පස්සේ එයාගේ ගෝලයා යොහන්ස් කෙප්ලර් එයාගේ අර ලියපු නිරීක්ෂණ වාර්තා නිරීක්ෂණයන් පිළිබඳව අධ්‍යයනය කරා. එයා තමයි විශ්ලේෂණය කරන්න පටන් ගත්තේ. අර එයා මැරුණට පස්සේ. ඒකල කෙප්ලර් විසින් නියම 3ක් ඉදිරිපත් කළා. කෙප්ලර් විසින් නියම 3ක් ඉදිරිපත් කළා. අපේ A level සිලබස් එකට නෑ මේ කෙප්ලර් නියම. කෙප්ලර් නියම A level සිලබස් එකට නැහැ. නමුත් මම කෙප්ලර් නියම 3 ගැන පොඩ්ඩක් සටහන් කරන්න. කෙප්ලර් නියම වලින් කියවෙනවා කෙප්ලර් නියම වලින් කියවෙනා සියලුම ග්‍රහ වස්තුන් ගමන් කරන්නේ සූර්යයා වටා. සූර්යයා වටා මේ ගමන් කරනවා. ඒ ග්‍රහ වස්තු ගමන් කරන්නේ ඉලිප්සියාකාර ගමන් මාර්ගවල. ඉලිප්සියාකාර ගමන් මාර්ගවල තමයි ගමන් කරන්නේ. හරි මේ විදිහට මම මේක ටුට්ටක් මකන්න පස්සේ ඒකල මේක ඇදගමු නෝට් එකේ ලියන්න පොඩ්ඩක්. සියලුම ග්‍රහ වස්තු ගමන් කරන්නේ ඉලිප්සියාකාර ගමන් පතවල. මේක හිතන්න සූර්යයා කියලා. එතකොට ග්‍රහ වස්තු ගමන් කරන්නේ මේ විදිහේ එලිප්සියාකාර ගමන් මාර්ගවල. මේකට අපි කියලා කියන වෘත්තාකාර ගමන් මාර්ගවල නේ. එතකොට ඔය සූර්යයා පිහිටන්නේ මේ එලිප්සියක නාභියේ. එලිප්සියේ නාභිය තමයි සූර්යයා පිහිටන්නේ. එලිප්සියක නාභි දෙකක් තියෙනවා. මෙන්න මේක අපි හදන්න නම් මේ මැත්ස් ළමයින්ට ඔක දැන් නම් කරන්නේ ඉස්සර තිබුණා කණ්ඩාංක ජ්‍යාමිතිය කියලා එකක්. ඔය එකේ එලිප්සිය කියලා කොටසක් කරා. මේකට අපි කියලා කියන සුළු අක්ෂය කියලා. මේ විස්කාම්බයේ වැඩි අක්ෂය අපි කියලා කියන මහා අක්ෂය කියලා. මේ මහා අක්ෂයේ අපි මහා අක්ෂයේ සුළු අක්ෂය ගත්තන් පස්සේ කැපෙන ස්ථානය තමයි මේ ලක්ෂය වෙන්නේ. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර සිම්පල් අපි හිතමු A කියලා. එතන දුර සිම්පල් මේකත් A වෙනවා. මේ දුර අපි හිතමු සිම්පල් B කියලා. එතන දුර සිම්පල් B වෙනවා. එතකොට මෙන්න මේ දුර ප්‍රමාණය අපි ගත්තන් පස්සේ මේ එලිප්සේ නාභින් තියෙනවා දෙකක්. මේව නම් මට මතක නැහැ මේ කොච්චරද කියලා මේවා අපි කරන්නේ නැති නිසා නෑ. මේ දුර වෙන්නේ මේ වගේ තැන්වල තමයි නාභින් තියෙන්නේ. ඒකේ එක් නාභියක තමයි සූර්යයා පිහිටන්නේ. එතකොට ග්‍රහ වස්තුවක් චලිත වෙනකොට මේ සූර්යයා වටා එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ විදිහට එලිප්ස් එක ගමන් කරන්නේ. එලිප්ස් එක ගමන් කරනකොට සූර්යයාට ඈතින් පිහිටන අවස්ථාව එනවා එක් අවස්ථාවක. ඊට පස්සේ සූර්යයාට ළඟින් පිහිටන අවස්ථාවකුත් තියෙනවා. සූර්යයාට ළඟින් පිහිටන අවස්ථාවකුත් තියෙනවා. මේ ගොඩාක් ඈතින් තියෙන අවස්ථාවක එහෙම ලං වෙනවා. එන්න ලං වෙනවා. ලං වෙලා ආය ඈත් වෙනවා. ওই විදිහට තමයි ග්‍රහ වස්තුන් සූර්යයා වටා චලිත වෙන්නේ එලිප්සියාකාර ගමන් මාර්ගවල. නමුත් අපි අපේ ෆිසික්ස් වල ගණන් හදන්න ලේසි වෙන්න අපි සලකන්නේ සූර්යයා වටා ග්‍රහ වස්තුන් චලිත වෙන්නේ වෘත්තාකාර ගමන් මාර්ගවල කියලා. මොකද අපිට ඉලිප්සිය ගැන අපිට දීලා නැහැ. ඒ වගේම තමයි මේ සූර්යයා වටා මෙයා ගමන් කරනකොට සූර්යයා වටා ඒක පළවෙනි නියමය. ඔක තමයි පළවෙනි නියමය. කෙප්ලර්ගේ පළවෙනි නියමය. සියලුම ග්‍රහ වස්තුන් සූර්යයා වටා ඉලිප්සියාකාර ගමන් මාර්ගයක ගමන් කරන ඉලිප්සියේ එක් නාභියක සූර්යයා පිහිටනවා. දෙවෙනි එකකින් කියනවා සූර්යයා වටා ග්‍රහ වස්තුන් ගමන් කරනකොට සමාන කාල ප්‍රාන්තරවලදී සමාන ශේෂ්ඨඵල ගෙවාගෙන යනවායි කියලා. දැන් හිතන්න මම අවස්ථා මේකේ කීපයක් මම සලකන්න. හිතන්න ග්‍රහ වස්තුව තියෙන්නේ මේ කියන ස්ථානයේ කියලා. ඩෙල්ටා T කාලයකදී. ඩෙල්ටා T කාලයකදී මෙයා P2 කියන ස්ථානයට එනවා. එහෙනම් මෙයා P1 S සහ P1 යා කරනවා. S සහ P2 මම යා කරනවා. එතකොට මේ කාලය තුලදී මෙයා ගෙවාගෙන යන ශේෂ්ඨඵලය ග්‍රහ වස්තුව ගෙවාගෙන යන ශේෂ්ඨඵලය තමයි මම මේ පාඩ කරේ. අපි හිතුවා මේක ඩෙල්ටා A1 කියලා. ශේෂ්ඨඵලය ඩෙල්ටා A1. ඒ වගේම අපි හිතුවා මේ ග්‍රහ වස්තුව මේ වගේ තැනකට ආවයි කියලා. මේ වගේ තැනකට මෙයා මෙතෙන් ආවා. ඊට පස්සේ මේ හා සමාන කාලාන්තරයකදී මෙයා ගෙවාගෙන යන මෙයා මෙතෙන් ආවා කියලා හිතන්න P2 මෙතන P3 නේ. මෙයා P3 මෙයා මම ගන්න P4 කියලා. P3 ඉඳන් P4 දක්වා යනකොට මෙයා ගෙවාගෙන යන ශේෂ්ඨඵලයයි මේ ශේෂ්ඨඵලයයි සමාන වෙන්න ඕනේ. මේ ශේෂ්ඨඵලයට මේ ශේෂ්ඨඵලයේ සමාන වෙන්න නම් ඕගොල්ලන්ට පේනවා මෙයා වැඩි දුරක් යන්න වෙනවානේ.
මෙයා ගොඩාක් ඈතින් තියෙන්නේ. ඒතකොට ඈතින් තියෙනකොට මේ ශේෂ්ඨඵලයට සමාන වෙන්න මේ ශේෂ්ඨඵලයට සමාන වෙන්න නම් මෙන්න මේ ඡාප දිග වැඩි වෙන්න ඕනේ. මේ ඡාප දිග අඩුයි මේ ඡාප දිග වැඩි අගයක් ගන්නවා. එතකොට ඒ කියලා කියන්නේ ග්‍රහ වස්තුව සූර්යයාට ගොඩාක් ඈතින් තියෙනකොට අඩු වේගකින් යන්නේ. වේගය අඩුයි. මොකද සමාන ශේෂ්ඨඵලයන් ගෙවාගෙන යන්න ඕනේ සමාන කාලාන්තර තුලදී. එම නිසා මේ කාලයේදී මෙයා ගෙවාගෙන යන මෙයා යන වේගය v1 නම් මෙතෙන්දී මෙයාගේ ප්‍රවේගය v2 නම් අනිවාර්යයෙන්ම v2 යගේ v1ට වඩා වැඩි වෙනවා. ඒ වගේම අපි හිතුව තවත් ස්ථානයක් මම ගන්නම්. මෙතන ගන්නම් p4 p5 කියන ස්ථානයෙන් මෙයා මේ මෙතන යනවා මේ කියන ස්ථානයේ ඉඳන් ඩෙල්ටා t කාලයකදී ග්‍රහ වස්තුව ගමන් කරන ග්‍රහ වස්තුව පිසගෙන යන ඩෙල්ටා t කාලයකදී පිසගෙන යන ශේෂ්ඨඵලයේ සමාන වෙන්න ඕනේ. ඩෙල්ටා 1යි මේ ඩෙල්ටා a1යි ඩෙල්ටා a2යි සමානයි. මේ ඩෙල්ටා t කාලයකදී යන ශේෂ්ඨඵලය ඒත් සමාන වෙන්න ඕනේ මේ ශේෂ්ඨඵලයට. එහෙමනම් ඒ ශේෂ්ඨඵලයට සමාන වෙන්න නම් මේ වර්ගඵලය ඊටත් වඩා වැඩි වෙනවා. මේ වර්ගඵල සමානයි. ගෙවාගෙන යන මෙන්න මේ දුර ප්‍රමාණය ඡාපයේ ගෙවාගෙන යන දුර ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. ඒ කියලා කියන්නේ මෙතෙන්දි ප්‍රවේගය v3 කියලා ගත්තොත් v3 තමයි වඩාත් වැඩි. ග්‍රහ වස්තුව සූර්යයාට කිට්ටු වෙන්න ඉතා වේගයෙන් ගමන් කරනවා. දැන් මේ දවස්වල ඔයගොල්ලෝ දන්නා මේ 6 වෙනකොට කළුවර වැඩි. කළුවර වැඩි වෙන්න හේතුව තමයි අර පෘථිවිය සහ සූර්යයා අතර තියෙන දුර ප්‍රමාණය අඩුයි. ඒකට වේගයෙන් ගමන් කරනවා. ඒ නිසා අපට අර දහවල් කාලයයි රාත්‍රී කාලයයි අතර වෙනස හරියටම මේ දෙකට බෙදෙන්නේ නැහැ. පැය 12 කියන. ඒකට හේතුව මේක. මොන ඔය විදිහට තමයි වෙන්නේ. ඕක අපි හඳුනනවා කෙප්ලර්ගේ දෙවන නියමය කියලා. කෙප්ලර්ගේ තුන්වෙනි නියමයෙන් කියවෙන්නේ. මෙතන මම ගන්න මේ මහා අක්ෂේ දිග ප්‍රමාණය සික්වල් b කියලා. මේ මෙතන ඉඳන් මෙයාට තියෙන දුර ප්‍රමාණය අපි හිතමු b කියලා. එයා කියනවා ග්‍රහ වස්තුව සූර්යයා වටා එක් වටයක් යෑමට ගත කරන කාලය එක් වටයක් යන්න ගත කරන ආවර්ත කාලය සමානු ආවර්ත කාලයේ වර්ගය සමානුපාතික වෙනවා අර්ධ මහා අක්ෂේ ගණයට. අර්ධ මහා අක්ෂේ ගණයට සමානුපාතිකයි. t වර්ගයේ සමානුපාතිකයි b ගණයකින්. t වර්ගයේ සමානුපාතිකයි b ගණය කියලා කියන අර්ධ මහා අක්ෂේ ගණයට සමානුපාතික වෙනවා. ඒක තමයි මෙතනින් කියවෙන්නේ. ඉතින් මේ කෙප්ලර්ගේ තුන්වෙනි නියමය ඔප්පු කරන්නේ කෙප්ලර්ගේ තුන්වෙනි නියමය නිරීක්ෂණයක් මගෙන් ගත්ත එකක්. ග්‍රහ වස්තුවක් වටා ගමන් කරන ආවර්ත කාලයේ වර්ගය අර්ධ මහා අක්ෂේ ගණයට සමානුපාතිකයි. ඒ කියලා කියන්නේ මහා අක්ෂේ අර්ධයේ ගණයට සමානුපාතිකයි කියන එක ඔප්පු කරන්නේ නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය. එතකොට මේ අර නිරීක්ෂණයෙන් එකතු කරගත්ත මේ තුන්වෙනි නියමය ඔප්පු කරන්නේ නිව්ටන්. නිව්ටන් තමයි ඔප්පු කරන්නේ නියමයේ සත්‍යයි කියන්නේ. ඉතින් එතෙන්දී එයා සලකලා තියන්නේ එයා නෙවෙයි අත්‍තරම අපි ෆිසික්ස් කරන අපි මේ A level කරන ළමයින්ට පහසු වෙන්න අපි මේක සලකන්නේ වෘත්තයක් කියලා. වෘත්තයක් කියලා සලකලා අපි කියනවා t වර්ගයේ සමානුපාතික වෙන r වල ගණය කියලා. ඉතින් ඒක නෙවෙයි ඇත්තටම වෙන්නේ. කෙප්ලර් කියලා තියෙන්නේ අනිත් විදිහට. නිව්ටන් ඔප්පු කරලා තියෙන්නේ කෙප්ලර් නියමයේ සත්‍යයි කියලා. නමුත් ෆිසික්ස් වලදී අර විදිහටයි කරන්නේ. හරි. ඕක අපි දැනගන්න ඕනේ. ඕක ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඕක ඔප්පු කරන්න පුළුවන් නම් අපිට ග්‍රහ වස්තු සම්බන්ධව ඕන ගාණක් කරගන්න පුළුවන්. අපි එහෙමනම් ලියාගමු උපමාතෘකාව ග්‍රහ වස්තුවක ආවර්ත කාලය සහ කක්ෂයට ඇති දුර අතර සම්බන්ධතාවය ලබා ගැනීම. ග්‍රහ වස්තුවක ආවර්ත කාලය සහ කක්ෂයට ඇති දුර අතර සම්බන්ධතාවය ලබා ගැනීම. මේ ඉස්සරහලා රූප සටහනක් අඳගමු.
මේ විදිහට ගන්න ස්කන්ධයක් ගන්න මම කැපිටල් M කියලා. M බටේ කුඩා ග්‍රහ වස්තුවක් චලිතය නායක මම ගන්න සිම්පල් M කියලා. මේ උපග්‍රහය එකනේ. මේ ගමු අපි සිම්පල් M කියලා. මෙයා යන්නේ B කියන ප්‍රවේගයෙන් මෙයාගේ කෝණික ප්‍රවේගය ඔමෙගා කියලා ගනිමු. ආවර්ත කාලය මම ගන්නම් T කියලා. ගුරුත්වාකර්ෂණ බලයක් තියෙනවා. ගුරුත්වාකර්ෂණ බලය මම ගන්න Fj කියලා. gravitational force කියන එකෙන් තමයි Fj එන්නේ. අර ඉස්සරේලා ඔප්පු කරපු එක මම එහෙමම ලියන්නම් බෝඩ් එකේ. ඔයගලන්ට පේනවා. M ග්‍රහ වස්තුව වටේ ඔක ඇඳ ගන්න. ඒකල මේක ලියා ගන්න. M ග්‍රහ වස්තුව වටා වෘත්තාකාර කක්ෂයක චලිතවන උපග්‍රහයක සැලකුණු. එතකොට M මත ක්‍රියා කරන කේන්ද්‍රාභිසාරී බලය සමානයි mr ඔමෙගා වර්ගය. මම මෙහෙම ලියන්නම් mr ඔමෙගා වර්ගය කියලා. එතකොට න mr ඔමෙගා වර්ගය කියලා කියන්නේ 4යි 5 වර්ගයේ t වර්ගය. 4යි 5 වර්ගයේ t වර්ගය. එතකොට m මත ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය සමානයි ජීවර කැපිටල් M සිම්පල් M බෙදීම R වර්ගය. කැපිටල් ජීවරක් කැපිටල් M සිම්පල් M බෙදීම R වර්ගය වෙනවා. ඊපස්සේ වෘත්ත චලිතය සඳහා අපිට ලියන්න පුළුවන් කේන්ද්‍රාභිසාරී බලය. දැන් පේනවද නේද? කේන්ද්‍රාභිසාරී බලය සමානයි ගුරුත්වාකර්ෂණ බලය. කේන්ද්‍රාභිසාරී බලය සමානයි ගුරුත්වාකර්ෂණ බලය. මම මෙතන ලියන්න ඊට පස්සේ කේන්ද්‍රාභිසාරී බලය කියලා කියන්නේ 4යි මෙහෙමම ලියමු නේද? M R වරක් 4යි 5 වර්ගය t වර්ගය සමානයි g වරක් කැපිටල් M සිම්පල් M බෙදීම R වර්ගය. M කැපිටල් යනවා. M නිසා t වර්ගය සමානයි 4යි 5 වර්ගය බෙදීම gm වරක් R ගන්න. මනිසා T වර්ගය කියන එක සමානුපාතික වෙන R ගන්න. මේක කොටු කරගන්න. ඔයගොල්ලන්ට සමහර වෙලාවට නොවැම්බර් 1 වෙනිදා ඉඳන් සමහර වෙලාවට ක්ලාස් කරන්න දෙන කතාවක් තියෙනවා. මේ කොහොමදත් මේ රිවිෂන් එක පන්තියක් පැය 4ක් වගේ කරන හැබැයි එහෙම මේ අර මම ආයේ ගම්පල කරන්නේ ගම්පල මේ මෙහි නාවල පිටියේ ගෙදර ආපු අයට එන්න පුළුවන් ඒ වෙනදා ආපු වෙලාවල් වල කොහොමදත් අනිත් අයට රැට ඒ පන්තියම කරනවා. හරි. රැ 7න් පස්සේ තමයි කරන්නේ. 7න් පස්සේ හැබැයි ඉරිදා මම වෙනදා ළමයින්ට කරපු අර ගම්පල කරපු ළමයින්ට ඉරිදා උදේ 7 ඉඳන් 9 වෙනකම් කරා.
ඒක ඉතින් තව පැය දෙකක් රෑ 7 ඉඳන් 9 වෙනකම් කරමු. ළමයි නම් ඇත්තේ ටිකයි මේ අදත් ළමයි ටිකයි ඉන්නේ. ඔය ළමයි වෙන ඒවට ගිහිල්ලාද මන් දන්නේ නැහැ. නැත්නම් වෙන ක්ලාස් එකක් තියෙනවද දන්නේ නැහැ. නමුත් ඒ අයට කරගෙන යනවා විභාග ඉවර වෙනකම්. ඔන්ලයින් එක දිගටම කරගෙන යනවා විභාග ඉවර වෙනකම්. ඒ නිසා බය වෙන්න එපා. මෙහි ගෙදර ඇවිල්ලා අහගන්න ළමයින්ට අර වෙනදා ආපු විදිහටම ඇවිල්ලා ඒ වැඩ ටික හරියට කරගෙන ගියයි. නොවැම්බර් 1 වෙනිදා ඉඳන් දෙනවා කියනවා. එහෙම වුණොත් අපි බලමු අපිට මෙහි එන ළමයින්ට වෙනදා වෙලාවටම පුළුවන්ද වෙන අනිත් කට්ටිය නම් හෝල් ක්ලාස් කරන කට්ටිය නම් කරන්න එකක් නැහැ මේ ළමයි මේ ළඟට අරගෙන අපිට මෙහි කරගෙන ගියයි කෙච්චර නෑ නේද අපි මහා පරිමාණ වෙලෙන්දෝ නෙවෙයිනේ අර ආල් මුල් වගේ නේ සුළු පරිමාණය කිව්වත් මේවා ගොඩක් නිකන් වගේ තමයි කරන්නේ ළමයි වෙනුවෙන් කරන දෙයක් අර ගුරුවරුන්ට පට්ට යන්න වන්නවා නේද ගුරුවරුන්ට පට්ට යන්න වන්නවා අර දේශපාලකයෝ වගේ අපි කරන දේවල් මේ මිනිස්සු දන්නේ නැහැ ඔයගොල්ලෝවත් හිතේ තියාගන්න ඔය දෙමව්පියෝන් හරි කරපු වැඩේ තමයි ඡන්දේ දීලා උදේ පාන්දරමනේ උදේ පාන්දරම ගිහිල්ලා ඡන්දේ දීලා ගත්තේ හරක් වගේ. මේ මිනිස්සු කතා කරනකොට පේනවා මේ මහා මේ මූණ වල දිහා බලපුවම බලන්න පුළුවන් ජීවිත කාලයකටවත් ඉස්කෝලේකට ගියේ නැති මිනිස්සු කියලා. ඒ නිසා ඔයගොල්ලෝ ඊළඟ තව අවුරුදු 4ක් තියෙනවා. මේ අවුරුදු 4 ඇතුළත බලන්න මේ උගත් මිනිස්සුවත් පාර්ලිමේන්තුවට හරි රටේ පාලන බලයට ගන්න. අර අරටු වගේ බැහැගෙන ඉන්න මිනිස්සු නම් වෙනස් කරන්න බෑ. අපි බලමු ඕකේ ඊළඟ එක ඊට පස්සේ අපිට තියෙනවා මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීරතාවය අට දක්වන්න. අපි මොකක්ද? හරියද නේද මම මේක මහන්නම්. මේ චුට්ට තියන්න හරි. ලියන්න බැරි වෙච්ච කට්ටියට ඉන්නවා නේද? ලියාගත හැකිනේ. අපි හිතමු මේ විදිහට කැපිටල් M කියලා ස්කන්ධයක් අපි තිබුණොත් එහෙම මේ ස්කන්ධය අපට ඕනෑම ස්කන්ධයක් තියලා තිබුණොත් ඕනෑම ස්කන්ධයක් තියලා තිබුණොත් ඒ ස්කන්ධ මේ කැපිටල් M ස්කන්ධය දිහාට ඇදිලා යනවා. ඇත්තට මෙයා විශාල ස්කන්ධයක් මේ තියලා තියෙන මං කුඩා ස්කන්ධ. එයා මෙතන හරි ඔය ඕනෑම තැනක තියලා තිබ්බොත් එයා ඇදිලා යනවා මේ පැත්තට. එයා මේ පැත්තට ඔන්න ඔය විදිහට ඇදිලා. එතකොට ඕනෑම ස්කන්ධයක් අවට බල ක්‍රියා කරන ප්‍රදේශයක් තියෙනවා. දැන් මම මෙහෙ පෑනේ මෙහෙම තියලා මං අත ඇදියොත් එහෙම මේක පොළොවට වැටෙනවා. එතකොට පොළොව කියලා කියන්නේ අතිවිශාල ස්කන්ධයක්. මෙයා කුඩා ස්කන්ධයක් වෙනවා. මේ ස්කන්ධය මේ පල්ලෙහාට කෙලින්ම වැටෙනවා. ඒ කියලා කියන්නේ ඒකට හේතුව තමයි ওই ස්කන්ධය මත ක්‍රියා කරන බලය. ওই බලය නිසා තමයි මෙයා පල්ලෙහාට වැටෙන්නේ. හරි ඔය දැන් අපි හිතමු මම එක මේ කියලා කියන්නේ මෙන්න එහෙමනම් ඕනෑම ස්කන්ධයක් අවට විනාත් ස්කන්ධයක් තියලා තිබුණොත් ඒ බල ක්‍රියා කරන ප්‍රදේශයක් තියෙනවා. ඔය තමයි බල ක්‍රියා කරන ප්‍රදේශය. දැන් මෙතන අපි තියලා තිබුත් එහෙම මේ වස්තුව ආසන්නයේම මේ වස්තුව තියලා තිබුණොත් එයා දෙහාට ටක් ගාලා මෙයා ඇතට ගන්න. තව ටිකක් ඈතට යන්න අපි මෙයා පොඩ්ඩක් මෙහෙම මේ රේඛාව ඔස්සේ අපි ඈතට අරගෙන ගියොත් මේ ක්‍රියා කරන බලය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. බලය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. හිතන්නකෝ මේක හිතන්න. මේ මම රේඛාවක් ගන්නම්. මෙතන A ලක්ෂය, මෙතන මම ගන්නම් B ලක්ෂය, මෙතන C ලක්ෂය. ඔය විදිහට ගන්න. මෙතන අපි හිතමු D කියලා ලක්ෂයක් තියෙනවා කියලා. මෙතන මම සිම්පල් MS ස්කන්ධය මෙතන තියලා තිබ්බොත් මෙයා මත ක්‍රියා කරන
බලයේ ප්‍රබලතාවය වැඩි. ඒ දුර අඩුයිනේ දුර අඩු වෙනකොට මෙයා මත ක්‍රියා කරන බලයේ ප්‍රබලතාවය වැඩි. මෙතෙන්ද ගියොත් දුර වැඩි වෙනකොට ප්‍රබලතාවය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. මෙතෙන්දි ප්‍රබලතාවය අඩුයි. මෙතෙන්ද අරන් යනකොට තවත් අඩු වෙනවා. දුර වැඩි වෙන්න ඒ කියලා කියන්නේ වස්තු දෙක අතර දුර ප්‍රමාණය වැඩි වෙන්න එයා මත ක්‍රියා කරන බලයේ විශාලත්වය අඩුයි. යම් කිසි ස්ථානයකදී මෙයා මත ක්‍රියා කරන බලය ගුරුත්වාකර්ෂණ බලය නැති වෙලාම යනවා. දැන් අපි හිතමු පෘථිවිය. මේක හිතන්න පෘථිවිය. එතකොට පෘථිවියට ඕනෑම වස්තුවක් තියලා තිබ්බොත් ඒ තියලා තියෙන වස්තුව පෘථිවිය දිහාවට ඇදලා ගන්න. අපි ඈතට අරගෙන ගියන් පස්සේ මේ වස්තුව මෙහෙම පෘථිවියෙන් ටික ඉහළට අරන් ගියොත් අපි දන්නවා ওই ගුරුත්වාකර්ෂණ බලය නැතිවන ස්ථානයක් තියෙනවා. අන්න ඒ ස්ථානය අපි හඳුනන. එතනින් එහා කියන ස්ථානය එතන මෙතෙන්දි නැති වෙන්නේ කියලා මෙතනින් එහා පැත්ත ස්ථානය අපි හඳුනන අභ්‍යවකාශය කියලා. මේ තමයි පෘථිවියේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය. මේ සීමාව අපි හඳුනන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය කියලා. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය. එතකොට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයෙන් එපිට තියෙන්නේ අභ්‍යවකාශය. එතකොට ওই ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ ප්‍රබලතාවය තනින් තැනට වෙනස්. පෘථිවියේ පෘෂ්ඨයේ ආසන්නයේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ ප්‍රබලතාවය ඒකට අපි කියන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියලා. ඒ ශේෂ්ත්‍ර තීව්‍රතාවය ඉතා වැඩි වෙනවා පෘථිවි පෘෂ්ඨයේ ආසන්නයේ. ඈතට යන්න ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය එහෙම නැත්නම් ප්‍රබලතාවය ක්‍රමයෙන් අඩු වෙනවා. එතකොට අභ්‍යවකාශයේදී ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය අපි දක්වන්නේ ජීවලගේ බිඳුව. එතකොට ওই ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ ප්‍රබලතාවය මං කිව්වා ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය හැටියට තමයි අපි දක්වන්නේ. ওই ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවයේ තියෙන අර්ථ දැක්වීමක්. අර්ථ දැක්වීමක් තියෙනවා. අපි බලමු මොකක්ද අර්ථ දැක්වීම කියලා. අපි හිතමු කැපිටල් M ස්කන්ධයක් තියෙනවා. කැපිටල් M ස්කන්ධයේ ඉඳන් සිම්පල් R දුරකින් පිහිටි ලක්ෂයක තබන ලද කුඩා සිම්පල් M ස්කන්ධය සලකනවා. අපි ඔය මෙතන ක්‍රියා කරන මේ කුඩා ස්කන්ධය අපි හඳුන්වන්නේ පිරික්සුම් ස්කන්ධයක් කියලා. කුඩා පිරික්සුම් ස්කන්ධයක්. අපි දීලා දෙනවා මෙතන. එතකොට මේ පිරික්සුම් ස්කන්ධය මත ක්‍රියා කරන බලය. ඒ බලය අපි හඳුන්වන ගුරුත්වාකර්ෂණ බලය කියලා. ඒක අපි දක්වන්නේ Fg වලින්. මේ Fg වලින් අපි දක්වන්නේ. එතකොට සිම්පල් M ස්කන්ධයක් මත ක්‍රියා කරන බලය වෙන්නේ Fg. සිම්පල් M ස්කන්ධයක් මත ක්‍රියා කරන බලය Fg වෙනවා. එම නිසා ඒකක ස්කන්ධයක් මත ක්‍රියා කරන බලය වෙන්නේ Fg බෙදීම M නේ. සිම්පල් M ස්කන්ධයක් මත ක්‍රියා කරන බලය Fg. එම නිසා ඒකක ස්කන්ධයක් මත ක්‍රියා කරන බලය Fg බෙදීම සිම්පල් M වෙනවා. අපි M කිලෝග්‍රෑම් වලින් ගත්තොත් ඒකක ස්කන්ධයක් කියන්නේ කිලෝග්‍රෑම් එකක්. ඒකට කිලෝග්‍රෑම් එකක් මත ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය සමානයි Fg බෙදීම M. මේ Fg බෙදීම M කියන එක අපි හඳුන්වනවා ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියලා. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය. ඔයගොල්ලෝ දන්නවා පෘථිවිය ආසන්නයේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය එන්නේ 10ක්. 10යි. අපි ෆිසික්ස් වලදී 10ක් ඇටියට ගන්න. නමුත් අපි දන්නවා 9.81ක් එන්නේ ඇත්ත මේ ප්‍රමාණය සාමාන්‍යයෙන් ගන්නේ 9.81යි. ගණන් හදන්න ලේසි වලට අපි කියනවා 10ක් කියලා. එතකොට ජීවල අපි ඒකකය ගත්තන් පස්සේ ජීවල ඒකකයේ සමානයි Fg කියලා කියන්නේ නිව්ටන්. මෙතන එන්නේ මේ ඒකකය මම ගන්නෙ. මෙතන එනවා කිලෝග්‍රෑම්. එතකොට කිලෝග්‍රෑම් උඩට යනවා. එතකොට එන kg ඍණ 1. මනසා පෘථිවියේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය සමානයි 10යි nkg ඍණ 1 වෙනවා. පෘථිවි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය 10යි nkg ඍණ 1. එතකොට මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය පෘථිවියෙන් ඈතට යන්න අඩු වෙනවා. අඩු වෙලා ගිහිල්ලා අභ්‍යවකාශයේදී බිඳුව වෙනවා. එතන ඊටම ශීඝ්‍රයෙන් අඩු වෙන පෘථිවියෙන් ඉහළට ගමන් කරනකොට. ඕගොල්ලෝ දැකලා ඇති අර සමහර වෙලාවට ඔය ප්ලේන් වල ගිහිල්ලා සමහර වෙලාවට මේ ගොඩක් කට්ටිය මේ ප්ලේන් වල ගිහිල්ලා සමහර ගුවන් කරණම්
දක්වන කට්ටිය ප්ලේන් වලින් උඩ කිලෝමීටර් 10ක් 15ක් විතර උඩට ගිහිලා කිලෝමීටර් අපි හිතමු 10ක් කියලා. උඩට ගිහිල්ලා ප්ලේන් වලින් බහිනවා. බහිනකොට අර පැරෂුට් අරගෙන තමයි බහින්නේ. එතකොට සමහර වෙලාවට ඒගොල්ලෝ අර මේ උඩ මුදුනේදීම ඔය අත් දෙක අත් එහෙම අල්ලාගෙන නිකන් රවුම මලක් වගේ ඉන්නවා. හේතුව ඒ කියන ස්ථානයේදී ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීරතාවය අඩුයි. අඩු නිසා ඒගොල්ලෝ මේ ඉක්මනටම පල්ලෙහාට එන්නේ නැහැ. නමුත් ටික පල්ලෙහාට ඇවිල්ලා පෘථිවිය කිට්ටු වෙනකොට වේගෙන් ඇදිලා එනවා. ඒක තමයි පැරෂුට් දිගාරය. ඊට ඉහළදී ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීරතාවය අඩු වෙනවා. අභ්‍යවකාශයේදී ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීරතාවයේ බිඳුවයි ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීරතාවය කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක ඒකක ස්කන්ධයක් කියලා තිබ්බොත් ඒ ඒකක ස්කන්ධය මත ක්‍රියා කරන බලය අපි හඳුන්වන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීරතාවයේ ලෙස. හරි අපි ඕක සටහන් කරගෙන සමීකරණය ලියාගෙන ඒකකයක් අරගෙන සමීකරණයක ගොඩනගා ගමු. ලියා ගන්න මාතෘකාව ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීරතාවය. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීරතාවය. ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීරතාවය. ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීරතාවය. ඉතින් ලියා ගන්න ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ යම් ලක්ෂයක තබන ලද ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ යම් ලක්ෂයක තබන ලද ඒකීය ස්කන්ධයක් මත ක්‍රියා කරන බලය ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ යම් ලක්ෂයක තබන ලද ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ යම් ලක්ෂයක තබන ලද ඒකීය ස්කන්ධයක් මත ක්‍රියා කරන බලය ඒකීය ස්කන්ධයක් මත ක්‍රියා කරන බලය ඒකීය ස්කන්ධයක් මත ක්‍රියා කරන බලය එම ලක්ෂයේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීරතාවයේ ලෙස අත දැක්වේ. ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීරතාවයේ ලෙස අත දැක්වේ. ඊට පස්සේ ලියා ගන්න ඊළඟ පේලියට යන්න. මේ අනුව ස්කන්ධයේ සිම්පල් එම් වූ වස්තුවක් යම් ග්‍රහයකගේ මේ අනුව ස්කන්ධයේ සිම්පල් එම් වූ වස්තුවක් යම් ග්‍රහයකගේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ එක් ලක්ෂයක තැබුව විට මම ගන්නම් P කියලා ඒ ලක්ෂය. ලක්ෂයක තැබුව විට ඒ මත ක්‍රියා කරන බලය කැපිටල් F නම්
එම ලක්ෂයේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීරතාවය එම ලක්ෂයේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීරතාවය G සමානයි FG බෙදීම සිම්පල් m. නම් F සමානයි G සමානයි FG බෙදීම සිම්පල් MV කියලා ලියලා නම් කියලා ලියලා මෙන්න මේක ඇඳගෙන මේක ලියා ගන්නකො. එතකොට ඉවරයි. හරි. නම් කියලා ලියලා ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීරතාවය කියලා ලාලා තිත් කොමාවක් දාලා මේක ඇඳ ගන්න. ඊව ලේඛකයාත් මම මෙතන ගන්නවා. G වලට තවත් විදිහකට ගන්න පුළුවන් මේ සමීකරණය. G FG සමානයි. FG කියලා කියන්නේ මේ බලය සඳහා ප්‍රකාශනය යන්නේ. ඒක මොකද්ද බලය සඳහා යන ප්‍රකාශනය? ගුරුත්වාකර්ෂණ බලය. සමාන G වරක් capital M simple M බෙදීම මේ දුර ගමු අපි R කියනවා. ඒතකොට බෙදීම R වර්ගයනේ. FG කියලා කියන්නේ G වරක් capital M simple M බෙදීම R වර්ගය. එම නිසා G කියන එක ලියන්න පුළුවන් FG කියලා කියන්නේ G වරක් capital M simple M බෙදීම R වර්ගය වරක් 1/8 M කියලා ලියන්නේ. මේ M කැපිලා ගිහිල්ලා G සමානයි GM බෙදීම R වර්ගය. සටහන් කරගන්න. මේකක් ගන්න මේකක් දිහා ගන්න. FG සමානයි GM බෙදීම R වර්ගයේ. G සමානයි GM බෙදීම R වර්ගයේ වරක් 1/8. ඒතකොට G සමානයි GM බෙදීම R වර්ගය. ඔයගොල්ලන්ට පේනවා මේ G කියන එක නියතයක්, M කියන එක නියතයක්. මේ නිසා G කියන එක සමානුපාතික වෙනවා 1/8 R වර්ගයට. ඒ කියන්නේ R වැඩි වෙන්න G වලගේ අඩු වෙනවා. ශීඝ්‍රයෙන් අඩු වෙනවා. අපි G සහ R අතර අපි ප්‍රස්ථාරයක් ඇන්දොත් ඒකත් අඳිමු කොනේ. G සහ R අතර අපි ප්‍රස්ථාරයක් ඇන්දොත් මේ පැත්තට R මේ පැත්තට G ප්‍රස්ථාරයක් ඇන්දොත් අපිට මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් ලැබෙනවා. ශීඝ්‍රයෙන් අඩු වෙන බැවුමක් ලැබෙනවා. මේක මීටත් වඩා බැවුම වැඩි. මොකද R වර්ගයට සමානුපාතික වෙන්නේ. මොනවාම යන්නේ. එහෙනම් මේක සටහන් කරගන්නේ G සහ R අතර ප්‍රස්ථාරය කියලා. G හා R අතර ප්‍රස්ථාරය. ඔයගොල්ලන්ට කෙටි සටහනක් ලැබෙන්නේ ලොකු නෝට් එකක් නෙවෙයි. පොඩි නෝට් එකක් තියෙන්නේ. මේ තාපය කරන්න තියෙන්නේ. මම මේ තාපය කරන්නේ නැතුව මේ තාපය ගොඩක් ඇදී යන පාඩමක්. ඒ නිසා ඊට කලින් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයයි ධාරා විද්‍යුතයයි චුම්බක ශේෂ්ත්‍රයයි කියන කොටස් ටික මේ ඉවර කරන්න යන්නේ.
ඒකට ඉස්කෝලේ පටන් ගන්නකොට ඉස්කෝලේ පටන් ගන්න එක ගැන තාම නෑ මේවා එක. ඉස්කෝලේ දැන් හදිසියෙ තිබුණේ 1:05 පටන් ගන්න කියලා අම්මා ඒ මොකක්ද දන්නවද? ඔය 1:05 ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කට්ට වැඩ 1:05 කියලා කියන්නේ අම්මලා මහා ආවේගශීලී. අම්මලාට ඕනන්නේ 1:05 වසර ළමයි ටික ගෙවල් වලනේ ඉන්නේ. ඒ ගෙවල් වල ඉන්නේ ඒ ළමයි මහා අමාරුයි මේ රඳව ගන්න. ඒ නිසා අම්මලාව අවුස්සන්ට ලේසි ගුරුවරුන්ට විරුද්ධව. ඒ නිසා තමයි අම්මලා ටික ගෙන්න ගත්තේ. නැත්තම් 12 13 පටන් ගත්තා නම් අම්මලාට එන්න කිව්වොත් එහෙම කවදාවත් ඉස්කෝලේට එන්නේ නැහැ. ඇවිල්ලා සුද්ධ කරන්නේ නැහැ. ගුරුවරුන්ට විරුද්ධව තමයි ගෙන්න ගන්න බැරි. ඒක තමයි ඔය වෙන්නේ. දැන් කතාවක් නැහැනේ. දැන් ඒ O level විභාගයක් ගැන කතා කරන්නේ නැහැ. A level පන්ති වලට උගන්වනවා කිව්වා. ඒ ළමයි ඒ මොකට ඉස්කෝල මේ පන්ති පටන් ගන්න අවශ්‍යතාවයක් නැහැ දැන්. බලන්නකෝ දැන් කියනවාද කියලා අපි පටන් ගන්න මේ දවස්වල O level පන්ති පටන් ගන්න මේ දවස්වල A level පටන් ගන්න මේ දවස්වල O level ළමයින්ගේ ප්‍රැක්ටිකල් තියෙන්නේ මේ දවස්වල කියලා දැන් කියනවාද බලන්න. කිසි එකක් නැහැ. අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම. නෙමෙයි ඉතින් සාමාන්‍ය මිනිසුන්ට තේරෙන්නේ මේ ඕගොල්ලන්ට නම් ඉතින් තේරෙනවා පොඩි අම්මලා එහෙම 1:05 වසර තමයි ලොකු අවුලක් නෙවෙයි අවුල් කරන්න බැලුවේ. හරි නේද? එතකොට ජී ඔන්න ඔය විදිහට එන්නේ. ඊට පස්සේ අපි බලමු උස අණුව ජී වෙනස් වීම. උස අණුව ජී වෙනස් වීම. අපි බලමු ජී කොහොමද පෘථිවියේ අපි බලමු මේ පෘථිවියේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයත් එක්ක සංසන්දනය කරලා හරි. මම ගන්නම් පෘථිවියේ ස්කන්ධේ මම ගන්නම් කැපිටල් M කියලා. මේක දාන්න පෘථිවිය කියලා. පෘථිවියේ ඉඳන් සිම්පල් H උසකෙන් තියෙන වස්තුවක් මම සලකනවා. පෘථිවියේ පෘෂ්ඨයේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීරතාවය මම ගන්නම් G කියලා. පෘථිවි පෘෂ්ඨයේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීරතාවයේ G පෘථිවියට පෘථිවි පෘෂ්ඨයේ ඉඳන් සිම්පල් H උසකෙන් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීරතාවය මම ගන්නම් G ඩෑෂ් කියලා. පෘථිවියේ අරේ මම ගන්නවා කැපිටල් R කියලා. මෙයාගේ මුළු ස්කන්ධය අපි හිතුවා කැපිටල් M කියලා. මෙතන මම තියලා තියෙන ස්කන්ධය මම ගන්නම් සිම්පල් M කියලා. අපි මෙතන තියලා තියෙන සිම්පල් M. ඔය සිම්පල් M ස්කන්ධයේ පෘථිවි පෘෂ්ඨයේ මතු පිට තිබුණොත් G ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීරතාවය මෙතන තිබුණොත් G ඩෑෂ්. G ඩෑෂ් එන. දැන් අපි බලමු මේ මෙතන ස්කන්ධය සඳහා මෙතෙන්දී මෙයාගේ G සඳහා ප්‍රකාශනයක් ගන්න. දැන් අපි ඉස්සරේලා ගත්තා ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීරතාවයේ G සමානයි Gm බෙදීම R වර්ගය කියලානේ. කොහොමනේ අපි ගත්තේ? දැන් මීට කලින් දැන් ඔප්පු කරපේ. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීරතාවයේ සමානයි Gm බෙදීම R වර්ගය. දැන් මෙතෙන්දී ඔය සිම්පල් මේ පෘථිවි පෘෂ්ඨයේ මතු පිටදී මේ සිම්පල් R කියන එක සමාන වෙනවා කැපිටල් R ට නේ. මෙතන ලක්ෂය මම ගන්නම්කෝ P කියලා. මෙතන මම ගන්නම් P ඩෑෂ් කියලා. එතකොට P හිදී එහෙම නැත්නම් පෘථිවි පෘෂ්ඨයේ මතු පිටදී පෘෂ්ඨයේ මතු පිට පෘෂ්ඨය මතු පිට දී ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීරතාවය ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීරතාවය ජීවලගේ සමානයි Gm බෙදීම R වර්ගය. ඔය ලියනවා පළවෙනි එකේ. G සමානයි Gm බෙදීම R වර්ගය. එතකොට මේක නියතයක් නේ. G නියතයක් M නියතයක්. මේ වස්තුවේ අරේ නියතයක් කියනවා. එතකොට මේක නියත අගයක් කියනවා. P dash දී ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීරතාවය. විනාඩියක් ඉන්න කෝල් එකක් තියෙනවා.
P dash දී ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීරතාවය G dash නම් G dash කියන එක ලියන්න පුළුවන් ජීවරක් capital M බෙදීම R. දැන් simple R කියලා කියන්නේ R ධන H තනේ. ඒ ලියන්න පුළුවන් R ධන H සම්පූර්ණ එකේ වර්ගය. ඔක ලියනවා දෙවෙනි සමීකරණය. Gm සමානයි R ධන H සම්පූර්ණ එකේ වර්ගය කියලා. G සමානයි Gm බෙදීම R වර්ගය, G dash සමානයි Gm බෙදීම R ධන H සම්පූර්ණ එකේ වර්ගය. මම දැන් මේකේ මේ සමීකරණ දෙක එකිනෙකින් බෙදනවා. දෙවන සමීකරණේ මම මෙතෙන් දෙන්නම් හරි. එතන ඉඩ තියෙනවා නැත්නම් ගොඩක් වෙලා යනවා. දෙක බෙදනවා එකෙන්. දෙක බෙදනවා එකෙන්. එතකොට එනවා G dash බෙදීම G. G dash බෙදීම G සමානයි Gm බෙදීම R ධන H සම්පූර්ණ එකේ වර්ගය වරක් R වර්ගය බෙදීම Gm කියලා. ලියවෙකනේ. Gm බෙදීම R ධන H සම්පූර්ණ එකේ වර්ගය වරක් R වර්ගය බෙදීම Gm. මේක Gm ට Gm කැපිලා. එතන G dash බෙදීම G සමානයි R වර්ගය බෙදීම R ධන H සම්පූර්ණ එකේ වර්ගය. කොහොම අපිට ලැබෙනවා. මේකේ තවත් මම සුළු කිරීමක් කරනවා G dash බෙදීම G සමානයි R වර්ගය වරක් මෙතෙන්දී මම R එළියට ගන්නවා. R එළියට ගත්තොත් අපිට ලැබෙන මේකේ මම R එළියට ගන්නවා. එතකොට මෙතන R එළියට ගත්තොත් 1යි. 1 ධන H බෙදීම R. මේකේ සම්පූර්ණ එකේ වර්ගය. එහෙම ලිව්වා කියලා වෙනසක් නැහැ. මේ මම මෙයාව සුළු කළොත් R වැඩි කිරීම 1 කියලා කියන්නේ R H බෙදීම R වලින් වැඩි කළොත් ඔයගලන්ට පේනවා H ට R H එනවා. මේ R ට මේ R කැවිලා ගිහලා H විතරයි එන්නේ නේ. එතකොට මේකම තමයි ලැබෙන්නේ. මෙතන අපි R එකක් එළියට ගන්නවා කියලා කියන්නේ මෙතන R එකක් නෑ. R දාන H විතරයි දෙන්නේ. මම මෙතෙන්ටත් R දාලා මෙතෙන්ටත් මේ යටට R එකක් දාගත්තා. එතකොට ඔහොම තිබුණොත් R එකක් එළියට ගත්තා. එතකොට එන්නේ 1 දාන H බෙදීම. කොහොමනේ? මම දැන් මේක එහෙම ගන්න. හරි. 1 දාන H බෙදීම R සම්පූර්ණ එකේ වර්ගය. G dash බෙදීම G සමානයි R වර්ගය R වරක් 1 දාන H බෙදීම R සම්පූර්ණ එකේ වර්ගය. මේකේ අපි තවත් සුළු කරනවා G dash බෙදීම G සමානයි මෙතන එන R වර්ගය මේ R ට මේ R ගත්තන් පස්සේ R වර්ගය වරක් 1 දාන H බෙදීම R සම්පූර්ණ එකේ වර්ගය. මේක R වර්ගය මෙයා අපි මේ පදේ R වර්ග කරනවා. එතකොට එන R වර්ගය වරක් 1 ධන H බෙදීම R සම්පූර්ණ එකේ වර්ගය. මේක ඔයගොල්ලන්ට පේනවා මේ R වර්ගයට මෙතන R වර්ගය කපලා දෙන්න. දැන් අපිට මේක තවත් සුළු කරන්න පුළුවන්. මෙතන පේනවා. හරි. එතනින් මං ආවේ. මෙහෙන් ගිහිල්ලා මෙතෙන් ආවේ. මේකේ මම ලියන මේ විදිහට ඔයගොල්ලන්ට පේනවා ඇති පෘථිවියේ අරයත් එක්ක සංසන්දනය කරනකොට මම මේ පෘථිවි ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨයත් එක්ක සංසන්දනය කරන්නේ. සාමාන්‍යයෙන් පෘථිවියේ අරය වෙනවා කිලෝමීටර් 6400ක්. පෘථිවියේ අරය කිලෝමීටර් 6400ක්. පෘථිවි පෘෂ්ඨයේ ඉඳන් අපි සාමාන්‍යයෙන් සලකන දුරවල් එන්නේ කිලෝමීටර් 10 15 ඔය ප්ලේන් එකක් එහෙම යන්නේ කිලෝමීටර් 10ක් වගේ උසකින් වගේ යන්නේ. හරි. එතකොට ඔය 6400ත් එක්ක සංසන්දනය කරනකොට ඒ කියලා කියන්නේ R එක්ක සංසන්දනය කරනකොට ඔය H වලගේ ඉතා කුඩා ගියා. R කියන එක ඉතා විශාල වෙනවා simple H ට වඩා. simple H ට වඩා ඉතා විශාලයි. හරි. මේකේ මම මේකේ මේ යට තියෙන 1 ධන H බෙදීම R කියන එක මම උඩට අරන් යනවා. එතකොට එනවා G dash බෙදීම G සමානයි 1 ධන H බෙදීම R වල ඍණ දෙකේ බලය. උදාන එන්නේ ඍණ දෙකේ බලය. ධන දර්ශකය මෙතන තියෙන්නේ ධන දෙකේ වර්ගය. මේක උඩට අරන් යනවා ඍණ දෙකේ. 1 ධන H බෙදීම R වරක් ඍණ දෙක. දැන් අපි බලමු මේකේ
එක් බෙදීම r වරක් ඍණ දෙක. මේකේ මං කිව්වා h කියන එක ඉතා කුඩා වෙනවා r ට වඩා. මේකේ අපිට මෙහෙම ලියුව එකේ. මේක ඔයගොල්ලන්ට ප්‍රසාරණය කර හැකියි. මේක ප්‍රසාරණය කර හැකියි. මේක ප්‍රසාරණය කළොත් මොකද්ද ලැබෙන්නේ? g dash බෙදීම j සමානයි 1 ඍණ මේ ඔයගොල්ලෝ දන්නා නේද? 1 ධන මේ නැත්නම් මෙහෙමත් කරන්න පුළුවන්. මේ මෙහෙම තිබුණොත් 1 ධන x වල දෙකේ බලය. මේ x කියන එක ඉතා කුඩා අගයක් වුණොත් අපිට ලියන්න පුළුවන් මේක 1 ධන 2x කියලා. ඔකට අපි කියලා කියනවා මේ ද්විපද ප්‍රමේය කියලා. ද්විපද ප්‍රමේය කියලා එකක් තියෙනවා මැත්ස් වල එන එකක්. x කියන එක ඉතා කුඩා වුණොත් මෙහෙම දෙනවා නම් 1 ධන x මේකේ වර්ගය. x කියන එක ඉතා කුඩායි. එහෙනම් ඕක ප්‍රසාරණය කරපුවම ලියන්න පුළුවන් 1 ධන 2x කියලා. x වර්ගය එන්නේ නැහැ. x වර්ගය ඉතා කුඩා නිසා. දැන් මෙහෙම තිබුණොත් 1 ඍණ 1 ධන අපි හිතමු x කියලා. x වල ඍණ දෙකේ බලය. ඔහොම තියෙනවා. x ඉතා කුඩා ගියා. ඕක ලියුවේ කිය අපිට 1 ඍණ 2x කියලා. මෙහෙම තිබුණොත් 1 අපි හිතමු 1 ධන ඔහෙට මෙහෙමත් තියෙනවා කියලා 5x වල ඍණ භාග්‍ය බලය කියලා. ඔහොම තියෙනවා. x වලගේ ඉතා කුඩායි. x කියන එක ඉතාමත් කුඩායි. එකත් එක්ක සංසන්දනය කරනකොට මේක ප්‍රසාරණය කියන්න පුළුවන් අපිට 1 ඍණ මේකෙන් මේ අගේ වැඩි කරනවා. එතකොට එන ඍණ 5න් 2x. ඍණ 5න් 2x. ඔක අපි හඳුන්වන ඕක අපි තාපේදී කරනවා. මේක අපි ද්විපද ප්‍රමේයක් ප්‍රසාරණයක් කියන්නේ. එතකොට ඔය මූල ධර්මයේ තියෙනවා. ඕක දානවා මම මෙතෙන්. හරි? අපිට එනවා මට ලියලා තියෙන්නේ g dash බෙදීම g සමානයි 1 ධන h බෙදීම 2 h බෙදීම r නේ h බෙදීම r වරක් ඍණ 2 තියෙනවා. දැන් මේක ලියුවේ එකේ g dash බෙදීම g සමානයි 1 ඍණ 2h බෙදීම r කියලා. 1 ඍණ 2h බෙදීම r. මේකේ g dash සුක්ත කළොත් g dash සමානයි g වරක් 1 ඍණ 2h බෙදීම කැපිටල් R. කොහොම ලියවේ? මේකේ g dash සඳහා අගයක් ගන්න පුළුවන්. g dash සමානයි මේක මම හරහට මෙහෙම වැඩි කරනවා සුළු කරනවා. ඊට එන g ඍණ 2gh බෙදීම R. එහෙනම් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීරතාවයේ වෙනස ගන්න පුළුවන් අපිට මේකේ. වෙනස අර g dash ලගේ g ට වඩා කොච්චරක් අඩුද කියලා. මේකේ මල් තියෙනවා මේ විදියට 2gh මෙහාට ගෙනා 2gh බෙදීම r බෙදීම කැපිටල් R ඔක සමාන වෙනවා g ඍණ g dash. g ඍණ g dash කියලා කියන්නේ ඩෙල්ටා g වලගේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීරතාවයේ වෙනස් වීම කොච්චරද කියන එක. නම් ඩෙල්ටා g කියන එක සමානයි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීරතාවයේ වෙනස සමානයි 2gh බෙදීම කැපිටල් R. අපිට හොයන්න පුළුවන් h දන්නවා නම් අපි පෘථිවි පෘෂ්ඨයේ ඉඳන් කොච්චර මේ කියලා කියන්නේ යම්කිසි ස්ථානයක අපි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීරතාවය හොයන්න. අපි හිතමු එවරස්ට් කන්දේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීරතාවය කොච්චරද කියලා අපිට හොයන්න තියෙනවා කියලා. අපි දන්නවා සාමාන්‍යයෙන් පෘථිවි පෘෂ්ඨයේදී ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීරතාවය කියලා කියන්නේ මුහුදු මට්ටමේදී ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීරතාවය 9.81. එවරස්ට් කන්ද අපි හිතමු අඩි 30000ක් විතර උසයි. ඒ කියලා කියන්නේ එච්චලගේ අපි දන්නවා අඩි 33000 යෝග මීටර කරගන්න ඕනේ. ඒකේ අගේ දාලා ඉවරලා පෘථිවි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීරතාවය 9.81 දාලා පෘථිවි අරේ 6400ක් වෙනවා. හරි? කිලෝමීටර වලින් ගත්තොත් ඒක ආදේශ කරලා අපිට හොයන්න පුළුවන් පෘථිවි මේ කියලා කියන්නේ මුහුදු මට්ටම සහ එවරස්ට් කන්දේ උඩ මුදුන අතර ගුරුත්වාකර්ෂණ ඒ සිදුවන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීරතාවයේ වෙනස් වීම කොච්චරද කියලා අපිට හොයලා ඉවරලා
ඒකෙන් ඒ එන අගය ජීව වලගේ අඩු කරපුවාම අපට ලැබෙනවා එවරස්ට් කඳ මුදුනේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය කොතරම්ද කියලා. ඒක අඩු වගයක් එන්නේ. ඒ කියන්නේ එන්නේ මේ G ඍණ G ඩෑෂ්. ඒක අපි හඳුන්වන ඩෙල්ටා G කියලා. හරි ඩෙල්ටා G වලගේ සමාන වෙන 2G බෙදීම. මේක මෙහෙමයි හොයන්නේ. මේ දක්වා මේ විදිහේ ගාණක් ඇවිල්ලා නැහැ. ඇවිල්ලා නැහැ විභාගෙට. ඒ නිසා මේ ටික දැනගන්න ඕනේ. අපි එහෙමනම් ඒක සටහන් කරගමු. මේ විදිහට ලියා ගන්න. පෘථිවි පෘෂ්ඨයේ සිට ඇති උස අණුව පෘථිවි උපමාත්‍රකාවක් හැටියට ලියා ගන්න. පෘථිවි පෘෂ්ඨයේ ඇති උස අණුව පෘථිවි පෘෂ්ඨයේ සිට ඇති උස අණුව G වෙනස් වීම. G වෙනස් වීම. ඊට පස්සේ මේ දෙක ලියා ගන්න. පෘථිවියේ අරය කැපිටල් R යයි සලකා. පෘථිවියේ අරය කැපිටල් R යයි සලකා. පෘථිවියේ අරය කැපිටල් R යයි සලකා. R කැපිටල් R යයි සලකා. එහි පෘෂ්ඨයේ සිට simple h දුරකින් පිහිටි ලක්ෂයක් සැලකමු. simple h දුරකින් පිහිටි ලක්ෂයක් සැලකමු. ලක්ෂයේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය G dash ලෙස ගනිමු. G dash ලෙස ගනිමු. කියලා මෙන්න මේක සටහන් කරගන්න. මේක ඇඳගන්න වෙනවා මේ. මේක ඇඳගෙන වයි මට මකන්න නම් මේ මකන්න වෙයිද? නෑ නේද? මේ මෙතන ඉඳන් ගන්න. මේ M කියන ස්කන්ධයක් මෙතන තිබ්බා කියලා අවශ්‍ය නැහැ. පෘථිවි පෘෂ්ඨයේ මත මේක ඇඳගන්න. මම එනේ හැටි කියලා දෙන්න. මෙතන G ඊටම මෙතන P කියලා. මේ ලක්ෂයේ P. මේ ලක්ෂය අපි හිතමු P dash කියලා. P dash කියන ලක්ෂයේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය G dash. P ලක්ෂයේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය G. ලියලා මෙතන පටන් ගමු අපි. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය අර්ථ දැක්වීමට අනුව කියලා දීලා මේක ගන්න. මේක ලියන්න කියලා. ලියන අපි පෘථිවි පෘෂ්ඨයේ මතු පිටදී ගුරුත්වාකර්ෂණ මේවා කෙටියෙන්ම ලියන්නේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය. G නම් කියලා ලියලා මේක ලියන්න. සමානයි මෙච්චරයි. ලියන්න P dash දී ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය G dash නම් කියලා ලියලා මේක ලියන්න. G dash නම් G dash සමානයි Gm බෙදීම R ධන H වර්ගය. එකල ලියනවා දෙවන සමීකරණ. එකල මෙතෙන් දෙන්න ඕනේ. මේක ලියලා ඉවරලා මෙතෙන් දෙන්න. එකල දෙක බෙදන්න එකෙන්. ඒකට එනවා G dash බෙදීම G සමානයි Gm බෙදීම R ධන H වර්ගය වරක් R වර්ගය බෙදීම Gm. මේ Gm ට මේ Gn කැපිලා යනවා. ඒකට එන R වර්ගය බෙදීම R ධන H සම්පූර්ණ එකේ වර්ගය.
එතකොට එන R වර්ගය මේකේ මම R එකක් එළියට ගත්තා. ඊට එන එක ධන h බෙදීම R ඒකේ සම්පූර්ණ එකේ වර්ගය. ඒකලා මේක සුළු කරන්න. ඒක සුළු කරලා මෙතෙන් එන්නේ. එලා ලියන අපි නමුත් h කියන එක ඉතා කුඩායි R වේ. ඒකම නේද අතන ලියලා දෙන්නේ. මේක මෙහෙම ලියලා. එප නිසා කියලා මේක අර ද්විපද ප්‍රසාරණිය දාන්නේ. මේ එක එහෙම්මම ලියලා. මේ ඍණ දෙකෙන් මේක වැඩි කරන්න. මෙතන ඍණ තිබුණා නම් එහෙම ධන එන්නේ. මේ h බෙදීම R. ඍණ 2යි h බෙදීම R. කියලා g වලින් වැඩි කරන්න. ඒකලා අර ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍ර තීව්‍රතාව අතර වෙනස ගන්න. අපි h දන්නවා නම් g දන්නවා නම් r දන්නවා නම් අපිට හොයන්න පුළුවන් ඒකට කියන්නේ උසකදී සිදුවන වෙනස් වීම කොච්චරද කියලා හොයන්න. ඔය උස අණුව g වෙනස් වන ආකාරය. කියලා ගන්න උත්තරේ. ඔගොල්ලන්ට මේ ජනවාරි විතර වෙනකොට ජනවාරි මාසෙ විතර වෙනකොට මට මේකේ ධාරා විද්‍යුතයත් ඉවර කරලා පදාර්ථ විකිරණ පාඩමක් පොඩි පාඩමක් ඒ ටික ඉවර කරගත්තොත් එහෙම විභාග ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්න පත්‍රයේ ඔක්කොම කරන්න පුළුවන්. පහුගිය ප්‍රශ්න පත්‍ර ටික. විභාගයක් පේන එක් මානිකවත් නැහැ. නමුත් 2021 ළමයි ජනවාරි මාසේ හරි පෙබරවාරි මාසේ හරි ජනවාරි මාසේ නෙවෙයි ඒගොල්ලන්ට මාර්තුවත් වෙයි. ඒ වෙනුවට විභාග ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොට රචනා ප්‍රශ්න පත්‍රයට සම්පූර්ණයෙන්ම ඕගොල්ලන්ට පුළුවන් ඒකට ලියන්න. ඉවර වෙනවා මේ තාපයට අත ගැහුවේ නැත්තේ ඒකයි මම. තාපයට එහෙම අත ගැහුවා නම් එහෙම ඒක ඒ කාලේ න ඊට වඩා ලේසි මේ ටික ඉවර කරලා දැම්මම. ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍ර ඊට පස්සේ ධාරා විද්‍යුතය ඊට පස්සේ චුම්බක ශාස්ත්‍ර පදාර්ථ විකිරණ කරා නම් 90ක් විතර ඉවරයි. මොකද අපි තියරි කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ. ඒවා විභාග ප්‍රශ්න පත්‍ර වලට දාන්න බැරි නම්. විභාග ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න බැරි නම්. ඒ නිසා උත්තර පත්‍ර ලියන්න පෙරහුරුවක් තියෙන්න ඕනේ මාස 3-4කව.
මාස 3-4ක් විතරවත් කාලේ ගන්න ඕනේ සිලබස් එක ඉවර කරලා. එතකොට ඔන්ලයින් නෙවෙයි එතකොට. ඔන්ලයින් නෙවෙයි උත්තර පත්‍ර ලියන්නේ. මම ඉදිරියට තමයි ලියන්න ඕනේ. ඒ අදාළ පැය 3 හරි අරගෙන. හරියටි නේද? ඊට පස්සේ ගැඹුරු අණුව G වෙනස් වීම. මම මේක මකන්නම්. හරි. අපි බලමු කොහොමද මේ පෘථිවියේ ඒ කේන්ද්‍රය දිහාට යනකොට ගැඹුරට යනකොට කොහොමද ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය වැටර වැඩි වෙන්න ඕනේ. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය වැඩි වෙන්න ඕනේ මේ දුර අඩු වෙන හින්දා. ඒක කොහොමද වෙනස් වෙන්නේ කියන එක අපි බලමු. මම මේක මැකුවා හරි. මේ විදිහට ගන්න. අර වගේ ඉඩ නැති වෙනවා මම ඒ නිසා කෙලවරක ඉඳන් පටන් ගන්නවා. ඒක මම ගන්නවා පෘථිවිය. තමයි පෘථිවිය. මේ පෘථිවි පෘෂ්ඨයේ ලක්ෂයක් ගන්නවා මම p කියලා. p වල ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය g. p වල ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය g වෙනවා. මම පෘථිවි අභ්‍යන්තරයේ මම සලකනවා. පෘථිවි අභ්‍යන්තරයේ මම සලකනවා. පෘථිවි අභ්‍යන්තරයේ ලක්ෂයක් මම සලකනවා p dash කියලා. එතකොට පෘථිවි අරේ මම කැපිටල් R කියලා ගන්නවා. මේ ලක්ෂය මේ පෘථිවි අරේ කැපිටල් R එනවා. මේ ගැඹුරෙන් පිහිට ලක්ෂය මම ගන්නවා h කියලා. h ගැඹුරකින් පිහිට ලක්ෂය තමයි p dash එක. p dash එක h ගැඹුරකින් පිහිට ලක්ෂය. මම ගන්නවා පෘථිවියේ ස්කන්ධය. මේක තමයි පෘථිවියේ මුළු ස්කන්ධය. පෘථිවියේ මුළු ස්කන්ධය මම ගන්නවා කැපිටල් M කියලා. පෘථිවියේ මුළු ස්කන්ධය කැපිටල් M කියලා ගන්නවා. මෙයාගේ මෙතන ස්කන්ධය. ඒ කියලා කියන්නේ දැන් මෙතන p dash කියන ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය කෙරෙහි බලපාන්නේ මේ ඇතුලෙන් තියෙන ස්කන්ධය. මේ g කෙරෙහි බලපාන්නේ මේ මුළු පෘථිවියේ ස්කන්ධය. g කෙරෙහි කියලා ගන්න p ලක්ෂයේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය කෙරෙහි බලපාන්නේ මෙයාගේ මේ මුළු ස්කන්ධය කැපිටල් M. ඇතුලේ ලක්ෂයක ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය සඳහා බලපාන්නේ මේ ඇතුලේ තියෙන මේ ස්කන්ධය. මේ කොටස. ඉතින් මේ මුළු ස්කන්ධයට වඩා මේකේ ස්කන්ධය කුඩා වෙනවා නේද? අභ්‍යන්තර ස්කන්ධය කුඩායි. මෙයාගේ ස්කන්ධය මම ගන්නම් m dash කියලා. මෙයාගේ ස්කන්ධය මම ගන්නවා m dash කියලා. මේ මුළු ස්කන්ධය කැපිටල් M වෙනවා. එමනම් අපිට G සහ G dash සඳහා අපි බලමු ප්‍රකාශනයක් ගන්න. G P හිදී ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය G නම් G කියන එක සමානයි Gm බෙදීම R වර්ගයටනේ. ඔක ලියනවා මම පළවෙනි සමීකරණය. Gm බෙදීම R වර්ගය වෙනවා. P dash ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය G dash නම් P හිදී ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය G dash නම් G dash සමානයි Gm dash බෙදීම මෙන්න මේ දුර ප්‍රමාණය. මොන ඔය දුර ප්‍රමාණය. මේ දුර ප්‍රමාණය සමානයි R ඍණ h ටනේ. එතන එන්නේ R ඍණ h. Gm dash බෙදීම R ඍණ h සම්පූර්ණ එකේ වර්ග. ඔක ලියන දෙවන සමීකරණය. G සමානයි Gm බෙදීම R වර්ගය. G dash සමානයි Gm dash බෙදීම R ඍණ h සම්පූර්ණ එකේ වර්ගය වෙනවා. මේක මම දැන් බෙදනවා. දෙවන සමීකරණය බෙදනවා පළවෙන සමීකරණය. දෙවන සමීකරණය බෙදීම පළවෙන සමීකරණය.
එතකොට එනවා G dash බෙදීම J G dash බෙදීම G සමානයි GM dash බෙදීම R ඍණ H සම්පූර්ණ එකේ වර්ගය වරක් මේකේ උඩ යට මාරු වෙනවා R වර්ගයේ උඩට එනවා GM පල්ලෙහාට එනවානේ GM මේ විදිහට එනවා ඔක සුළු වෙනවා සුළු කරලා අපිට ලියන්න පුළුවන් G බෙදීම මෙතන G ට G සුළු වෙලා යනවා එතකොට එනවා G dash බෙදීම G සමානයි M dash වරක් R වර්ගය බෙදීම M වරක් R ඍණ H සම්පූර්ණ එකේ වර්ගය R ඍණ H සම්පූර්ණ එකේ වර්ගය එනවා දැන් අපි ගන්න බලමු මේ M dash සහ M සඳහා ප්‍රකාශනයක් M dash සහ M සඳහා ප්‍රකාශනයක් ඕගොල්ලන්ට පේනවා මේ දෙක කැපිලා යන්නේ නැහැ නේද M dash මෙතන තියෙන්නේ අපි හිතමු පෘථිවියේ ඝනත්වය මම පෘථිවියේ ඝනත්වය ρ කියලා ගන්නවා පෘථිවියේ ඝනත්වය ρ නම් අපි පෘථිවියේ ඝනත්වය ඒකාකාර කියලා සලකන්න අපි දන්නවා පෘථිවියේ ඝනත්වය ඉතා අඩුයි පෘථිවි පෘෂ්ඨය මතු පිට පෘථිවි පෘෂ්ඨයේ ඝනත්වය අඩුයි ඇතුළට යන්න පෘථිවි පෘෂ්ඨයේ ඝනත්වය වැඩි වෙනවා සාමාන්‍යයෙන් සාමාන්‍යයේ හැටියට අපි සලකන්නේ පෘථිවියේ ඝනත්වය 5500ක් ඝන මීටරයට කිලෝග්‍රෑම් 5500ක් වෙන පෘථිවියේ ඝනත්වය පෘථිවියේ අභ්‍යන්තරයට යන්න ඝනත්වය වැඩි නමුත් සාමාන්‍යයේ ලෙස ගන්න 5500 5400 ගණක් එන්නේ මේකේ M dash M වලගේ සමාන වෙනවා පෘථිවියේ ස්කන්ධය සමානයි පරිමාව වරක් ඝනත්වයට ඔයගොල්ලෝ දන්නා ස්කන්ධ මේ ඝනත්වය කියලා කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාවට එම නිසා ස්කන්ධය කියලා කියන්නේ ඝනත්වයේ වරක් පරිමාවට එහෙම නැත්නම් පරිමාව වරක් ඝනත්වයට පෘථිවියේ පරිමාව වෙන්නේ 3න් 4යි 5r ඝනය පරිමාව මෙච්චරයි 3න් 4යි 5r ඝනය වරක් රෝටනේ වරක් රෝට අපි උක ගනිමු තුන්වෙනි සමීකරණය කියලා 3න් 4යි 5r ඝනය වරක් රෝට ඒ වගේම m dash වලගේ සමානයි m dash සමානයි මෙන්න මේ කොටසේ ඒ කියලා කියන්නේ m dash සමානයි මේ කොටසේ පරිමාව මම මේ පාඩ කරලා තියෙන කොටසේ පරිමාව වරක් හිතෙන ඝනත්වයට එතන පරිමාව වෙන්නේ 3න් 4යි 5 R ඍණ H නේද එන්නේ එතන R ඍණ H සම්පූර්ණ එකේ ඝනය වරක් රෝට. ඔකලේම අපි හතරවෙනි සමීකරණය කියලා. R ඍණ H ඝනය වරක් රෝට. සමීකරණ දෙක එකිනෙකින් බෙදනවා. මොකද මට අවශ්‍ය කරන M dash බෙදීම M කියන්නේ මොකක්ද කියන එක ගන්න. එතකොට එනවා M dash බෙදීම capital M කියන එක සමානයි. යට පේනවද දන්නේ නැහැ පේනයිද නේ? එතකොට අර 3න් 4යි 5ට 3න් 4යි 5 කැපිලා යනවා. මම ආයේ ඒක ලියන්නේ නැහැ. මෙයාට මෙයා කැපිලා යනවා. රෝට රෝ කැපිලා යනවා. එතකොට M dash වල එන්නේ උඩට එන්නේ R ඍණ H. මේකේ ඝනය බෙදීම R ඝනය ඉන්නේ නේ. M dash බෙදීම M සමානයි R ඍණ H ඝනය බෙදීම R ඝනය. R ඍණ H ඝනය බෙදීම R ඝනය එනවා. හරි. දැන් මම ඒක අපිට ලැබිච්ච මේ M dash සහ M අතර අනුපාතය ආදේශ කරනවා මේ සමීකරණයට. G dash බෙදීම G ට. එම නිසා G dash බෙදීම G කියන එක සමාන වෙනවා M dash බෙදීම M කියලා කියන්නේ R ඍණ H ඝනය බෙදීම R ඝනය වරක් R ඍණ H වල ඝනය බෙදීම R ඝනය වරක් R වර්ගයේ බෙදීම R වර්ගයේ බෙදීම R ඍණ H වර්ගය M dash බෙදීම M සමානයි R ඍණ H ඝනය බෙදීම R ඝනය වරක් R වර්ගයේ බෙදීම R වර්ගයේ බෙදීම R ඍණ H වර්ගය වෙනවා. දැන් බලන්න මේක සුළු වෙන පද තියනවාද කියලා. ඔයගොල්ලන්ට පේන ඇති මෙතන තියෙන R ඍණ H ඝනය මෙතන තියෙන R ඍණ H. මෙයා කැපිලා යනවානේ. කැපිලා යන්නේ මේක එක පදයයි කැපෙන්නේ. R ඍණ H මෙතන තිබෙන ඝනයනේ. R ඍණ H වර්ගයට මෙතන එකක් කැපිලා ගිහලා මේක එකයි ඉතුරු වෙන්නේ. මෙතන R වර්ගයට මෙතන R වර්ගයක් කැපිලා ගිහලා එක R එකක් ඉතුරු වෙනවා. එතකොට අපිට ලැබෙන G dash බෙදීම G සමානයි R ඍණ H බෙදීම R කියලා. R ඍණ H බෙදීම R කියලා අපිට ලැබෙනවා.
දැන් ඔන්න අපිට මේක නම් ලේසියයි. මේකට නම් අර ඉස්සර වෙලා වගේ ද්විපද ප්‍රසාරණය අවශ්‍ය නැහැ. ඊට එන G dash බෙදීම G සමානයි. මේක පද එක දෙකක් හැටියට ලියනවා. මේක ලියන R බෙදීම R ඍණ H බෙදීම R කියලා. වලිය වෙන්නේ බෙදීම R කියලා. R බෙදීම R කියලා කියන්නේ එකයි. ඊට එන G dash සමානයි 1 ඍණ H බෙදීම R. G dash සමානයි 1 ඍණ H බෙදීම R. වරක් G එන්නේ. මෙතන G එකක් එනවා. මම මේක G වලින් වැඩි කරන්නම්. දැන් මේක මම සුළු කරනවා. අර මොකද ඩෙල්ටා G හොයන්න ඕනේ. ඒකට එන G dash සමානයි G ඍණ. මෙයා මේ පදයෙන් මම වැඩි කරනවා. ඍණ GH බෙදීම කැපිටල් R. නේද මම ගත්තා ඍණ මෙතන එන ඔය විදිහට G dash සමානයි 1 ඍණ H බෙදීම R බෙදීම G වෙන ඔය විදිහට අපිට ලැබෙනවා. එhmenan G ඍණ G dash G ඍණ G dash සමානයි GH මෙහාට ගෙනාවා GH බෙදීම කැපිටල් R. එhmenan ඩෙල්ටා G වල අගය සමාන වෙනවා. ඩෙල්ටා G සමානයි එල්ලියමු නේද? එතන පේනවද දන්නේ නැහැ. ඩෙල්ටා G සමානයි GH බෙදීම R. එහෙමනම් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීරතාවය අතර වෙනස ඩෙල්ටා G සමානයි GH බෙදීම කැපිටල් R වෙනවා. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීරතාවය අඩුයිනේ. අඩු වෙලා තියෙන්නේ. උඩට යනකොටත් අඩු වෙනවා, පල්ලෙහාට යනකොටත් අඩු වෙනවා. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීරතාවය. ඕකේ ප්‍රස්සාරයක් තියෙන අඳින්න. එහෙනම් මේකත් සටහන් කරගමු. මේ මෙතනින් නම් පටන් ගන්න. මාතෘකාව ලියාගත්ත නේද? ගැඹුරු අණුව G වෙනස් වීම. ඒකල මෙහෙම ලියා ගන්න අඳින්න කලින් පෘථිවි පෘථිවි පෘෂ්ඨයේ සිට සිම්පල් H ගැඹුරකින් පිහිටි පෘථිවි පෘෂ්ඨයේ සිට සිම්පල් H ගැඹුරකින් පිහිටි P dash ලක්ෂයේ සලකමු. P dash ලක්ෂයේ සලකමු කියලා ලියලා මේ ටික සටහන් කරන්න. එච්චරයි දෙන්නේ. හැමීට ගාන හදාගන්න. තොර පෘථිවියේ මේ පෘෂ්ඨයේ තමයි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීරතාවයේ උපරිම අගයක් ගන්න. ගැඹුරට යනකොටත් අඩු වෙනවා. එතකොට ජීවලාගේ බිඳුව එනවා මේ කේන්ද්‍රයේදී. උච්චලාගේ R වෙනවා. එතකොට වෙනසක් නැහැනේ. උච්චලාගේ බිඳුව උනා මේ උච්චලාගේ R උනාම මේට R කැපිලා ගිහින් ඩෙල්ටා G G ට සමාන වෙනවා. G ඍණ G එන්නේ. G කියලා බිඳුවක් එන්නේ. දෙන්නේ බිඳුව.
ළඟට අපේ ප්‍රසාරයක් තියෙනවා මේ ටික විතරක් මකන්න. පෘථිවි කේන්ද්‍රයේ ඉඳන් කොහොමද ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය වෙනස් වෙන්නේ කියන එක. පෘථිවි කේන්ද්‍රයේ ඉඳන් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය වෙනස් වෙන්නේ කොහොමද කියන එක අපි බලමු. මෙයාගේ මේ තමයි පෘථිවි කේන්ද්‍රයේ ඉඳන් තියෙන දුර ප්‍රමාණය සිම්පල් r අපි බලමු 10/6 මීටර වලින් මේක ගුණ වෙන්නේ. ගුරුත්වාකර්ෂණ තීව්‍රතාවයේ g මෙතන මම ගන්නම් ඒකක වෙන්නේ එන්නේ ඍණ kg ඍණ 1. kg ඍණ 1 වෙනවා. පෘථිවියේ ඉඳන් පෘථිවියේ කේන්ද්‍රයේ ඉඳන් පෘථිවි පෘෂ්ඨයේ තියෙන දුර ප්‍රමාණය අරයට සමාන වෙනවා. ඒ කියන්නේ 6.4ක් කියන්නේ. 6.4 වැඩි කිරීම 10/6. මම මේක මෙහෙම ගන්නම් 1 2 3 4 5 6 කියලා. 6ක් දුරත් වැඩි මේක. හරි. අපි මෙහෙම ගමු 2 4 6 කියලා. එතකොට 6.4 කියලා කියන්නේ මේ වගේ තැන. මේ වගේ තැන. පෘථිවි පෘෂ්ඨයේදී ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය ආසන්න වශයෙන් 10ක් වෙනවා. 10ක් වෙනවා. මෙතන එන්නේ. එතකොට පෘථිවි කේන්ද්‍රයේ ඉඳන් 6.4 දක්වා ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය සරල රේඛීයව වැඩි වෙනවා. මූල ලක්ෂ්‍යය හරහා යන සරල රේඛාවක් තමයි අපට ලැබෙන්නේ. මෙහෙම එන්නේ. එතනින් පස්සේ අපි ගත්තාන් පස්සේ මොන විදියට ගිහිල්ලා අපි හිතමු මේ ගියාට පස්සේ එතනින් පස්සේ පෘථිවි පෘෂ්ඨයේ ඉඳන් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය ශීඝ්‍රයෙන් අඩු වෙනවා. ප්‍රස්ථාරය ඔන්න ඔහම ලැබෙනවා. සරල රේඛාවක් ලැබිලා එතනින් පස්සේ අපට ලැබෙනවා ඔන්න ඔය විදිහේ ශීඝ්‍ර බෑවුමක් ලැබෙනවා. ඒකට අනන්තයේදී ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය ශුන්‍ය කියලා ගත්තට ඔයගොල්ලන්ට පේනවා මේ ප්‍රස්ථාරයේ බිඳුව වෙන්නේ නැහැ. ප්‍රස්ථාරය අපට ලැබෙන්නේ ඔය ආකාරයට. මොකද මෙතෙන්දී g වලගය සමානුපාතික වෙන එකයට r වර්ගයට. ඒ නිසා දුර වැඩි වෙන්න g වලගය අඩු වෙනවා. මෙතෙන්දී g සමානුපාතිකයි සිම්පල් r වෙනවා. මේ ප්‍රස්ථාරය විතරක් ඔයගොල්ලන්ට දැනගත්තම ඇති. මොකද MCQ ප්‍රශ්න පත්‍රයට තමයි ගොඩක් වෙලාවට මේ ප්‍රස්ථාරය ලැබෙන්නේ. එහෙනම් ලියා ගන්න. පෘථිවි කේන්ද්‍රයේ සිට දුර අණුව ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය වෙනස් වෙනවා. පෘථිවි කේන්ද්‍රයේ සිට දුර අණුව ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය වෙනස් වීම. ඔයගොල්ලෝ මේ ප්‍රස්ථාරය අඳගන්න. මේක අඳගන්න.
වල ගුරුත්වාකර්ෂණ විභවය තියෙනවා. ඊට පස්සේ චන්ද්‍රිකාවල චලිතය තියෙනවා. තව මාතෘකා දෙකයි තියෙන්නේ. මේ මාතෘකාවල තව තියෙන්නේ පිටු දෙකයි. ඉරිදා මේක ඉවර කරා ඇති. ඉරිදා ඉවර කරා ඇති. ඒකෙල්ල අදාළ ගණන් ටික කරා ඇති. මේ කොටස් ඉක්මනටම ඉවර වෙනවා. හරි. පස්සේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර ඉවර කරන්න පුළුවන් මේ මාසේ. මේ මාසේ කියලා කියන්නේ තව සති 3ක් විතර යනකොට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර ඉවර කරා ඇති. වෙලාව තිබුණා මම රැයටත් දාලා රැය 7න් පස්සේ 7-9 වගේ කාලේ මම ගොඩක් කරන්නේ පැය දෙකයි කරන්නේ. හරි. ඒ ටික කරේ. අනිත් දවසේ මම ඉරිදා කරමු. ඉදිරි ටික මම ටියුට් එක එවන්නම් අද. ටියුට් එක එවන්නම් ඒකේ පුළුවන් ගණන් ටික හදාගෙන කරන්න. පොඩි ටියුට් එකක් තියෙන එකයි තියෙන්නේ. ඒකේ මාතෘකා ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර විතරයි. ගණන් 40ක් විතර තියෙනවා විභාගයට ආපු ඒවත් එක්ක. එහෙමනම් හැමෝටම ආයතෝවා.